අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අප සූදානම් වෙන්නේ ඉරිදා සිත්නි තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ඔබට සුපුරුදු විදිහටම මේ මොහොතේ ඉඳලා රාත්‍රී 9 දක්වා අඛණ්ඩව ධර්මය පිළිබඳව මහත් ගෞරවයක් ඇතිවන ආකාරයෙන් ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නට පුළුවන් අවස්ථාවක් සකසා ගමින් ධර්මයේ ශ්‍රවණය කිරීමේ වාග්ය උදා වෙනවා. ඒ වෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව අදත් ඉරිදා සිත්නි තසපුවට අපි ආරාධනා කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූරකව ඉරිදා සිත්නි තසපුව වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. පින්තුනි, අද දවස තුලදීත් ඔබට ආනාපාන සති භාවනාව සම්බන්ධව සතර සතිපට්ඨානය පදනම් වූ දේශනමාලාවේ තවත් වටිනා දේශනාවකුයි ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිබෙන්නේ. මේ දේශනාවන් ශ්‍රවණය කරන ඔබට දැනුණහොත් අනේ දේශනාව නැවත අහන්නට තිබුණා නම් හොඳයි කියා අපි ඔබට ඒ සඳහා අවස්ථාව උදා කර දීලා තිබෙනවා. ඔබට පුළුවන් net fm බණ කියන YouTube නාලිකාව ඔස්සේ නැවත මෙම වැඩසටහන් ශ්‍රවණය කරන්නට, මේ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරන්නට. එනිසා අපි ඔබට ආරාධනා කරනවා net fm බණ කියන YouTube නාලිකාවට ගිහිල්ලා ඔබට පුළුවන් ඒ ධර්ම දේශනා නැවත අහන්න. ඉරිදා සිත්නි අසපුවේ ධර්මානුශාසනාව පවත්වන්නට පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඇරයුම් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපාවේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපාවේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා
දම්රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහසංගරුවනට පිණිපාවේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරේති චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූරෙන්ති සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා විඤ්ඤා විමුක්ති පරිපූරෙන්ති අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් සිත්නෙත් අසපුවෙන් ඔබට ඇසෙන මිහිරි ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි සිත පහදවාගෙන සූදානම් වෙන්නේ. දෙවි මිනිසුන් වෙත පතල මහ කරුණාවෙන් තථාගත සිරිමුව මඩලින් වදාහල මధుර මනෝහර අමා ධර්මය ඇසීමත් දෙවි මිනිසුන් වෙත දේශනා කිරීමත් ධර්ම දානය ලබා දීමත් අසීමිත පිනක් බවයි බුදු සිරිමුව මඩලින් දේශනා කරන්නේ. ඒ අනුව යමින් අද දවසේ මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ දැනට එංගලන්තයේ පදිංචිව සිටින පින්වත් එස්.ඒ. සුභාසිනී සමරසිංහ පාසිකා මාතාව සහ ඒ පවුලේ හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් මෙම වර්ෂයේ දෙවන මාස 11 වන දින පරලෝ සැපත් එස්.ඒ. ජයසිංහ මහත්මයාට සහ නමින් මිය පරලොවගේ ඥාතීන්ට පින්පෙත් පැමිණවීම ඇතුළු පින්බර අරමුණු සිතේ තබාගෙනයි මේ ධර්ම දානය ලබා දෙන්නේ. ඒ සියලු දෙනාගේම බලාපොරොත්තු මේ උතුම් ධර්ම දානමේ පින්බලයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පසුගිය ධර්මදේශනා මාලාවේදී සතර සතිපට්ඨාන භාවනාවට ඇතුළත් කායානුපස්සනා සතිපට්ඨානෙහි පළමු ආනාපාන සති කර්මස්ථානය ගැනයි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළේ. එහිදී මූලික වශයෙන් ආනාපාන සති භාවනාවට ප්‍රවේශ වීම, එය පුරුදු කරගෙන යාම සහ ඒ අනුව ගමන් කරමින් යෝගාවචරයා ධ්‍යාන මට්ටම දක්වා භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැන කරුණු දේශනා කළා, සාකච්ඡා කළා. ප්‍රථම ධ්‍යානෙ උපදවාගත් යෝගාවචරයා ඒ ආකාර පහකින් ප්‍රගුණ කරගෙන නැවත දෙවන, තුන්වන, හතරවන, පස්වන ධ්‍යාන දක්වාම ඒ භාවනාව පංචක ක්‍රමයෙන් නම් දියුණු කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහිදී ප්‍රථම ධ්‍යානයේ ආකාර පහකින් වසඟ කරගෙන, ඒ කියන්නේ ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛන, මේවා ගැන අපි පසුගිය දේශනාවේදී සාකච්ඡා කළා. ඒ ආකාරයෙන් ප්‍රගුණ කරගෙන ප්‍රථම ධ්‍යානයෙන් ඔබට පැමිණිලා දෙවන ධ්‍යානෙ උපදවා ගැනීම පිණිස ප්‍රථම ධ්‍යානයේ ඇතුළත් විතර්කය ඕලාරික අංගයක් ලෙස සලකා විතර්කයෙන් තොරව හුදු විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත දෙවන ධ්‍යානයේ පිණිස පරිකර්ම සිද්ධ කරනවා. ඉන් අනතුරුව තුන්වන ධ්‍යානය උපදවා ගැනීමේ බලාපොරොත්තුව තිබේ නම් දෙවන ධ්‍යානයේ ආකාර පහකින් ප්‍රගුණ කරලා එහි ඇති විචාරය ඕලාරික ලෙස සලකලා පීති, සුඛ, ඒකාග්‍රතා සහිත තුන්වන ධ්‍යානයේ පිණිස පරිකර්ම කරනවා. තුන්වන ධ්‍යානයේ ඔබට දියුණු කරන්න බලාපොරොත්තු වන යෝගාවචරයා එහි යෙදෙන ප්‍රීතිය ඕලාරික වශයෙන් සලකලා එයින් අන්‍යව නැත්නම් එයින් තොරව
සුඛ ඒකාග්‍රතාවන්ගෙන් යුක්ත 4 වන ධානයේ පිණිසත් ඒ ආකාර 5කින් වසඟ කිරීමෙන් අනතුරුව පංචක ක්‍රමයෙන් නම් උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචක ධානයේ පිණිස සුඛයත් ඕලාරික වශයෙන් සලකා එය ප්‍රහාණය කරමින් ක්‍රමානුකූලව ඔය ධාන විශේෂෙහි හසල අවබෝධයක් ඇති කර ගන්න. මෙලෙසින් දේශනා කළාට මේ ධාන විශේෂ ප්‍රගුණ කරන ශ්‍රාවකයා ගුරු ස්වාමින් වහන්සේ නමකගේ අසුර මනාව පිහිටුවාගෙන ඒ අනුව ඉදිරියට කරගෙන යන්නට ඕන. මූලික ශ්‍රුතමය ඥානය ලබා ගැනීම උදෙසා මේ කරුණු ටික මෙහෙම සිහිපත් කළේ. කොහොම වුණත් ධ්‍යාන මට්ටම දක්වා ආනාපාන සති භාවනාව ප්‍රගුණ කර ගැනීම සිද්ධ කළාට පස්සේ ඉන්න ඔබට මනාව ඒ කරුණු ගැන ධර්මධර විනයධර උතුමන් වහන්සේලාගෙන් ඒ වගේම භාවනාව හොඳට ප්‍රගුණ කළ උතුමන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මතින්මයි ඉදිරියට මේ භාවනාව දියුණු කරගෙන යන්නට ඕන. ඉතින් පින්වත් ඔබ මේ කියා දුන් ආකාරයෙන් යම් පමණකට හෝ මේ භාවනාව පුරුදු කරගෙන යද්දී ඔබට ඇතිවන ගැටලු වලට නැත්නම් ඔබට යම් බඳු නොතේරෙන තැනක් අපහැදිලි තැනක් වේ නම් මේ කියා දෙන කරුණු ඔස්සේ ඒ අපහැදිලි දැන් පිරිසිදු කරගෙන ඉදිරියට භාවනාව පුරුදු කරන්නයි මේ කාරණා ඔබට කියා දෙන්නේ. මුලපටන් ක්‍රමානුකූලව ආනාපාන සති භාවනාව පුරුදු කරන ශ්‍රාවකයා ධ්‍යාන මට්ටම දක්වා ඒ භාවනාව උපනංවා ගැනීමෙන් අනතුරුව කල්පනා කරන්නේ කුමක් සඳහාද? ඒ ආනාපාන සති භාවනාවෙන් විදර්ශනා භාවනාවට ප්‍රවේශ වීමයි. ඒ කියන්නේ ආනාපාන සති සමත භාවනා කොටස සම්පාදනය වීමෙන් අනතුරු එහි විදර්ශනා භාවනාව සඳහා ප්‍රවේශය සකස් කර ගන්නා ආකාරයයි ඊළඟට ඒ ශ්‍රාවකයා කල්පනා කරන්නේ නැත්නම් ප්‍රවේශය හදාගන්නේ. සෝලස වස්තුක ආනාපාන සති භාවනාවේ ප්‍රථම චතුස්කය සමත විපස්සනා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහිදී අපි සාකච්ඡා කළා දීඝං වාස සන්තෝ ආදී වශයෙන් පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති කියන මෙන්න මේ අවස්ථාව දක්වාම ආනාපාන සති භාවනාව දියුණු කරගෙන එන ආකාරය අපි සාකච්ඡා කළා දේශනා කළා. ඉතින් මේ අවස්ථාවෙන් පසුව පැමිණෙන පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති ආදී කොටස් ගැන අපි සාකච්ඡා කරනවා දේශනා කරනවා. මේ ආනාපාන සති භාවනාව විදර්ශනාවට නංවන්නේ කෙසේද කියන කාරණාව සාකච්ඡා කිරීමෙන් අනතුරුව. එනිසා දැන් අපි අද දවසේ මේ දේශනාවෙන් ආනාපාන සති භාවනාව පිළිබඳව වූ විදර්ශනා කොටස ගැන යම් පමණකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ බොහොම සිහි කල්පනාවෙන් යුක්තව මේ කාරණා හොඳට ඉගෙන ගන්න, සිතේ දරා ගන්න, නොතේරෙන තැන් තියෙනවා නම් සටහන් කරගෙන නැවත මේ දේශනාවන් ශ්‍රවණය කරලා වතාවක් දෙවතාවක් නෙමෙයි 6-7 වතාවක් වුණත් කමක් නැහැ ශ්‍රවණය කළා හරි හැටි තේරුම්ගෙන භාවනාවේ යෙදෙන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. මහණෙනි භාවනා කිරීම වශයෙන් වඩන ලද පුරුදු කරන ලද ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරද්දී සතර සතිපට්ඨානයෝම වැඩෙනවා. සතර සතිපට්ඨානයන් වැඩිම වශයෙන් සප්තබොජ්ජංගයන් වැඩෙනවා. සප්තබොජ්ජංගයන් වැඩිම වශයෙන් විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියන කාරණයයි අද මාතෘකාව වශයෙන් සජ්ජායනා කළ ඒ උතුම් බුද්ධ වචනයේ සරල පැහැදිලි අදහස. ඉතින් මේ දේශනාව ආනාපාන සති සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනාපාන සති භාවනාවේ උපරිම ඵලය වන අරහත් ඵල විමුක්තිය ලැබීම දක්වාම කොහොමද ගමන් කරන්නේ කියලා. දැන් අපි සාකච්ඡා කළා වගේ ධ්‍යාන උපදවාගත් යෝගාවචරයා ආනාපාන සති භාවනාව පිළිබඳව අෂ්ටවිධ ප්‍රතිපදාවක් තිබුණානේ. ඒ කියන්නේ ගණනා, අනුබන්ධනා, පුහසනා, ඨපනා, සල්ලක්ඛනා, විවට්ටනා, පාරිශුද්ධි, පතිපස්සනා. ගණන කියන්නේ ආස්වාස ප්‍රස්වාස ගණන් කිරීම. අනුබන්ධන කියලා කිව්වේ සිහිය ආස්වාස ප්‍රස්වාස අනුව පැවැත්වීම. පුසන කිව්වේ ආස්වාස ප්‍රස්වාස ස්පර්ශ කරන තැන අනුව සිහිය පැවැත්වීම. ඨපන කියලා කිව්වේ ධ්‍යාන ප්‍රාප්තිය. සල්ලක්ඛන කියලා කිව්වේ විදර්ශනාව. දැන් අද සාකච්ඡා කරන්නේ විදර්ශනා කොටස. ඊළඟට විවට්ටන කියන්නේ මාර්ගයේ, පාරිශුද්ධිය කියලා කියන්නේ ඵලය. පතිපස්සනා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහල කර ගැනීම. ඉතින් ඔය අනුව ඨපනාව සම්පූර්ණ කරපු යෝගාවචරයාට ඊළඟට තියෙන සල්ලක්ඛන, විවට්ටන, පාරිශුද්ධි, පතිපස්සන කියන 4 සම්පාදනය කරන්න. සල්ලක්ඛන කියලා කිව්වේ විදර්ශනා කොටස.
විදර්ශනාව වැඩිවීමෙන් විවට්ඨනා සංඛ්‍යාත මාර්ගයක්, පාරිශුද්ධි සංඛ්‍යාත ඵලයක්, පටිපස්සනා නමින් හඳුන්වන ප්‍රත්‍යවේක්ෂාව කියන මේ අවස්ථා තුන සම්පූර්ණ වෙනවා. ඒ අවස්ථාවට පැමිණිච්ච බුද්ධ ශාසනයේ පැවිදි ජීවිතයක් ගත කරන උතුමන් වහන්සේ කෙනෙක් නම් ආනාපාන සති භාවනාවෙන් ලබන්න පුළුවන් උපරිම ඵලය වන ධර්මාවබෝධය දක්වාම ගමන් කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනයේ එවන් ශ්‍රාවකයෝ දහස් ගණන් ලක්ෂ කෝටි ගණන් පහළ වුණා. ඔබටත් අපි හැම දෙනාටම මේ භාවනාවෙන් මේ සැනසීම ලබන්න ඒකාන්තයෙන් හැකියාව තියෙනවා. ඒ විශ්වාසය ඇති කරගෙනයි අපි මේ වැඩසටහනේදී මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න ඕන, පුරුදු කරන්න ඕන. ඉතින් දැන් අපි බලමු සලකා කොහොමද දැන් මේ ආනාපාන සති භාවනාව විදර්ශනාවට නංවන්නේ. විදර්ශනා භාවනාව කරන්න කැමති ශ්‍රාවකයා සත්ව පුද්ගල වශයෙන් ව්‍යවහාර කරනු ලබන දේවල් ටිකක් තියෙනවානේ. අන්න ඒව සත්‍ය වශයෙන්ම ඇත්තා වූ නාම රූප දෙකක් බව තේරුම් ගන්නට ඕන. ඒ නාම රූප ධර්ම සමූහය නැත්නම් ඒවා ඇතිවීමේ හේතුන් නිසා ක්ෂණයක් පාසා ඇති වෙනවා, බිඳෙමින් පවතිනවා. එනිසාම අනිත්‍ය බවත්, දුක් බවත්, අනාත්ම බවත් පළමු කොට ධර්මයේ ඇසීමෙන් සාකච්ඡා කිරීමෙන් ශ්‍රුතමේ වශයෙන් තේරුම් ගන්නට ඕන. තවත් ආකාරයකින් කිව්වොත් සත්වයා පුද්ගලයා කියලා මේ ලෝකේ ව්‍යවහාර කරන්නේ නාම රූප පරම්පරාවකට. ඒවා හේතු නිසා හටගන්නවා, හේතු නැතිවීමෙන් නැති වෙනවා කියන මේ කාරණය ගැන ධර්මයේ හොඳට අහලා සාකච්ඡා කරලා ශ්‍රුතමේ වශයෙන්, ඒ කියන්නේ ඇසීම් වශයෙන් යම් බඳු ඥානයක් සම්පූර්ණ කරගන්නට ඕන. ඒ අවබෝධය නැතුව ඉදිරියට ගමන් කරන්න බෑනේ. එනිසා සම්මුති වශයෙන් සත්වයා පුද්ගලයා පරමාර්ථ වශයෙන් නාම රූප ටිකක්, ඒ නාම රූපත් හේතුන්ගෙන් තමයි හටගන්නේ. ක්ෂණයක් පාසා ඇති වෙනවා, නැති වෙනවා. ඒ ඇතිවීම නැතිවීම තුල අනිත්‍ය ලක්ෂණය හඳුනා ගන්නවා. ඒ ඇතිවීම නැතිවීම නැත්නම් ඒ අනිත්‍ය භාවය යදනිච්ඡන් තන් දුක්ඛං කියන ධර්ම න්‍යායට අනුව දුකක් බවත්, ඒ අනිත්‍ය දුක්ඛ ධර්මතා සමූහය, නාම රූප සමූහය අනාත්මයි කියලා ඔය විදිහට හොඳට ධර්මය අහලා තේරුම් ගන්නවා. ඒ වගේම ඒ රූප ධර්ම පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත රූපයන්ගේ එකතුවක් කියලා අවබෝධ කරගෙන ඒ මහා භූත නිසා පවතිනා වූ රූප 24ක් පවතුන. ඒවට කියන්නේ උපාදා රූප කියලා මේ විදිහට ශ්‍රුතමේ වශයෙන් නුවණින් මෙනෙහි කරලා යම් බඳු අවබෝධයක් ඇති කර ගන්නවා. මේ සියලුම රූපයෝ රුප්පන හෙවත් විකාරයට පැමිණෙන නිසා රූප රුප්පතිති හවේ රූපං විකාරේ පච්චයේ සති කියන මේ ධර්ම පරයායට අනුව රූපයන් කියන්නේ සීතෝෂ්ණය මුල් කරගෙන විකාරයට පැමිණෙන ධර්මතා, හෙවත් වෙනසකට පැමිණෙන ධර්මතා. එතකොට ඒවට තමයි රූප කියලා කියන්නේ. ඒ වගේම මේ රූප පවතින්නේ කලාප වශයෙන්. මේ රූප කලාප සෑම එකක්ම වගේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන වෙන් කළ නොහැකි හෙවත් අවිනිර්භෝග ධාතු රසකින් යුක්තයි. ඒ අවිනිර්භෝග රූප සමග චක්සු ප්‍රසාද ආදී වශයෙන් රූප එකතු වීමෙන් ඒවා දසක කලාප ආදී වශයෙන් සිද්ධ වන හැටි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් යම් බඳු අවබෝධයක් ඇති කර ගන්නවා. ඒ වගේම මේ රූපය ගැන අධ්‍යයනය කරද්දී නුවණින් විමසද්දී භාවනාවේ යෙදෙන කෙනෙකුට රූප ධර්මයන් වෙන්වෙන් වශයෙන් අවබෝධ කරගන්න නම් ඒ වාගේ ස්වභාව ලක්ෂණ පිළිබඳවත් යම් බඳු අවබෝධයක් තියෙන්නට ඕන. ඒ කියන්නේ පඨවි ධාතුව තද වශයෙන්, රළු වශයෙන්, කර්කශක වශයෙන් වටහා ගන්නට, අවබෝධ කර ගන්නට යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඒ ලක්ෂණයත් එමනේ. ආපෝ ධාතුව වැగిරෙන, ඇලෙන, බැඳෙන, පිඬු කරන ස්වභාවයෙන් යුක්තයි. තේජෝ ධාතුව උණුසුම් සිසිල් ආකාරයෙන් තමයි වැටහෙන්නේ. වායෝ ධාතුව සෙලවෙන, පිම්බෙන, හැකිලෙන, පැතිරෙන ස්වභාවයෙන් යුක්තව තමයි වැටහෙන්නේ. නාම කියලා කියන්නේ නාමං නමන ලක්කණං. නාම කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ට නිතරම අරමුණ කරා නැමී පවතින හින්දා මේ සිතට නාමය කියලා කියනවා. ඉතින් සිත විතරක් නෙමෙයිනේ චෛතසික ධර්මත් සමගමනේ අරමුණ කරා නැමීගෙන පවතින්නේ. අරමුණ කරා නැමෙන බවම තමයි නාමයන්ගේ ස්වභාව ලක්ෂණය. ඒකයි නාමං නමන ලක්කණං කියලා දේශනා කරන්නේ. මේ භාවනාවේ යෙදෙන කෙනාට නාම ධර්මයන් වැටෙන්නේ මේ නමන ලක්ෂණය අනුව. එහෙම නැත්නම් අරමුණ කෙරේ නැමීගෙන පවත්නා ආකාරයෙන් තමයි වැටහෙන්නේ. ඒ වගේම මේ සිත සහ චෛතසික ධර්මයන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒව ගැනත් යම් බඳු අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ආස්වාස ප්‍රස්වාස වාතය, දැන් අපි ආනාපාන සතිය ගැන කතා කළේ. ඒ අනුව ආස්වාස ප්‍රස්වාස වාතය කියන්නේ රූප ධර්මයක්. රූපය හොඳින් වැටහි ගියාට පස්සේ තමයි නාම ධර්ම වටහා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ওই විදිහට මේ විදර්ශනා භාවනාව සඳහා පාද තලයේ මෙලෙසින් සකස් කර ගැනීමේදී චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව పూర్ව අධ්‍යයනයක් ශ්‍රාවකයා විසින් සිද්ධ කරලා තියෙන්නට ඕන. ඒ සඳහා ශ්‍රාවකයා දක්ෂ වෙන්නට ඕනේ මේ භාවනාවේ ඉදිරියට කටයුතු කරද්දී ධර්ම ග්‍රන්ථ කියවීමෙන්, දේශකයන් වහන්සේලාගෙන් එබඳු ධර්මපරයායන් අසා දැන ගැනීමෙන්, සාකච්ඡා කිරීමෙන් නාම ධර්ම රූප ධර්ම ගැන ඒ වගේ සාමාන්‍ය ලක්ෂණ විශේෂ ලක්ෂණ පිළිබඳව යම් බඳු අවබෝධයක් තිබිය යුතුමයි. සියල්ලම ගැන නැතත් අපි හිතමුකෝ රූප ධර්ම අනුසාරයෙන් විදර්ශනාවට බැස ගන්නවා කියලා. ඒ වගේ අවස්ථාවක මහා භූත රූපයන්ගේ නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත රූපයන්ගේ සාමාන්‍ය ලක්ෂණය සහ ආවේනික ලක්ෂණ මොනවාදයි තේරුම් ගන්නට ඕනේ. ඒ අනුව උපාදා රූපයන්ගේ, ඒ අනුව නාම ධර්මයන්ගේ මෙලෙසින් රූප ධර්ම පාදක කරගෙන නාම ධර්මයන් පිළිබඳව හෝ නාම ධර්මයන් පාදක කරගෙන රූප ධර්මයන් පිළිබඳව හෝ යෝගාවචරයා විදර්ශනා නුවණ පතුරවා හැරීම පිණිස, විදර්ශනා නුවණින් හඳුනා ගැනීම පිණිස පළමුව ධර්මපරයායන් ඉගෙනගෙන නුවණින් මෙනෙහි කරලා දෙවනුව සමාධිමත් සිතක් ඇති කරගෙන ඒ සමාධිමත් සිත යොමු කරන්ට ඕන මේ නාම රූප පරම්පරාව අවබෝධ කර ගැනීම පිණිස. මෙව වචනෙන් කියනවා වගේ නෙමෙයි, ප්‍රායෝගිකව භාවනාවේ යෙදෙන්න ගත්තාම ගුරුවරයාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. නැවත නැවත සාකච්ඡා කරන්නට ඕන. පෙර නොගිය විරූ ගමනක් යනකොට බොහෝ තැන්වල අපහැදිලිකම් ඇති වෙන්නට පුළුවන්. නමුත් මේ කියා දෙන කාරණා අනුව මෙනෙහි කරාට පස්සේ අපහැදිලිකම් දුරු කරගෙන බොහොම පිරිසිදු මාර්ගයකින් චතුරාර්ය සත්‍ය අවබෝධය වෙත ගමන් කරන්න ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන්. එතකොට දැන් ආනාපාන සති භාවනාවේ විදර්ශනාව ගැන කතා කරද්දී ඔබ තේරුම් ගන්නට ඕනි විදර්ශනාව කියන්නේ ඒකායන නිර්වාණගාමී මාර්ගය. ඒ නිර්වාණගාමී මාර්ගය මහත් වූ ඥාන සම්භාරයකින් සම්පාදනය විය යුත්තක්. ඒ වගේම තමයි සප්ත විසුද්ධියකින් සම්පූර්ණය වන දෙයක් තමයි මේ විදර්ශනා මාර්ගය. එතකොට මුලපටන්ම ආනාපානසති භාවනාවේ ධ්‍යාන දක්වාම දියුණු කරගත්ත යෝගාවචරයා කියන්නේ සීල විසුද්ධිය සම්පූර්ණ කරපු කෙනෙක්. විසුද්ධි වශයෙන් ගත්තොත් මුල්ම විසුද්ධිය සීල විසුද්ධියනේ. සීල විසුද්ධිය සම්පාදනය නොවි සමත භාවනාවක් වැඩෙන්නේ නැහැ. එහෙනම් දැන් ආනාපාන සති සමත භාවනාව දියුණු කරපු නිසා එයා සීල විසුද්ධිය සම්පාදනය කරලා තියෙන්නේ. ඊළඟට උපචාර සහිත චතුස්ක ක්‍රමයේ හෝ පංචක ක්‍රමයෙන් ධ්‍යාන ඉපදවීමෙන් නීවරණයන්ගෙන් සිත පිරිසිදු වෙච්ච නිසා චිත්ත විසුද්ධියත් සම්පූර්ණ වෙනවා. ඊළඟට විදර්ශනා කරන්නට තියෙන්නේ ඉන් ඉදිරියට තියෙන පංච විසුද්ධීන් වෙත පැමිණීම සඳහා. එතකොට ඒ සඳහා ශ්‍රාවකයා ඉස්සෙල්ලාම කරන්නට ඕන තමන් ප්‍රගුණ කරගත් ප්‍රථමාදී යම්කිසි ධ්‍යානයකට සමවදිනවා. ඒ ධ්‍යාන සමවතට සමවැදෙලා යම් තාක් කාලයක් කැමති තාක් කාලයක් ඉඳලා ඉන්න අනතුරු වෙයි නැගී ඉඳලා ආස්වාස ප්‍රස්වාස කියන්නේ කුමක්ද කියලා නුවණින් සලකා බලනවා. ඒ සඳහා ලබාගත් දහම් දැනුමත් උපකාර කර ගන්නවා. තමන්ට ඕන විදියට හිතුවක්කාර ආකාරයෙන් මෙනෙහි කරන්නේ නැහැ. කියා දෙන ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ ආකාරයෙන්ම පමණයි මෙනෙහි කරන්නේ. එලෙසින් මෙනෙහි කරනකොට ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ මේ කරජ කය හා සම්බන්ධ වූ රූප ධර්ම සමූහයක් කියලා යාට වැටහෙනවා. එහෙම නැත්නම් සත්වේක් පුද්ගලයෙක් නෙමෙයි. මේ තුල තියෙන රූප ධර්ම සමූහයක් කියන කාරණය ඒ යෝගාවචරයාට නුවණින් වැටහෙනවා. ආස්වාස ප්‍රස්වාස දෙක හා කය කියන මේ ධර්මතා සමූහය රූපයයි කියලා වෙන් වශයෙන් මේ සමාධිමත් සිත නිසා පහළ වූ ඥාණයට වැටහෙනවා. ආන්නේ වටහා ගැනීමට කියනවා රූප පරිග්‍රහය කියලා. රූප පරිග්‍රහය. ඒ අනුව ඒ ආස්වාස ප්‍රස්වාස දෙක පවතින්නේ කුමක් නිසාද? සිත නිසානේ. එනිසා සිත හා තත් සංප්‍රයුක්ත ධර්මයන් නැත්තම් චෛතසික ධර්මයන් නාම ධර්මයන්ය කියලා ඔන්න අවබෝධ කරගන්නවා, විවස්ථාපනය කරගන්නවා. අන්නේ ආකාරයෙන් ආනාපාන සතිය මුල් කරගෙන නාම රූපයන් හඳුනා ගැනීම වෙත මේ ඥානය නුවණ යොමු කරනවා. ඒ අනුව පළමුව ආනාපාන සති භාවනාවෙන් යම්බඳු ධානයකට සමවැදිලා එයින් නැගී ඉඳලා ආස්වාස ප්‍රස්වාස යන්නේ කුමක්දයි විමසමින් එය රූප ධර්ම සමූහයක් බවත් ඒ රූප ධර්ම සමූහය පිහිටා පවතින මේ කයත් රූප ධර්ම සමූහයක් බවත් තේරුම් අරගෙන මේ දෙකම පවතින්නේ නාම ධර්ම ඇසුරු කරමින්ය කියලා. ඒ නාම ධර්ම කියන්නේ මොනවද? සිත සහ චෛතසික ධර්මයන්ය කියලා මෙන්න මේ විදියට
මේ නාම රූප ධර්මයන් වෙන්වෙන් වශයෙන් පරිග්‍රහණය කරනවා නැත්නම් අවබෝධ කරගන්නවා. ආන්නයකට රූප පරිග්‍රහය සහ නාම පරිග්‍රහය කියලායි හඳුන්වන්නේ. හැබැයි මේ රූප සහ නාම පරිග්‍රහය සිද්ධ කරද්දී යෝගාවචරයා සතුවන දහම් දැනුම ගුරු ඇසුර ඒ අනුව යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම කියන මේ කාරණා ඊටාම වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට මේ නාම ධර්ම සහ රූප ධර්ම සමුදාය සත්වයේක් පුද්ගලයෙක් නොවන බව වටහා ගන්නවා. එහිදී සම්මුති වශයෙන් සත්වයේක් පුද්ගලයෙක් ඉන්නවා. ඒක හැබෑව. නමුත් පරමාර්ථ වශයෙන් සත්ව පුද්ගල ප්‍රඥාප්තියෙන් ඔබට ගිහිලා බලනකොට නාම රූප පරම්පරාවක් පමණයි මුණ ගැසෙන්නේ නුවණින් විමසද්දී. ඉතින් ওই විදිහට ආස්වාස ප්‍රස්වාස කියන මේ දෙක රූපයේ වශයෙන් ඒහා යෙදුන සිත හා චෛතසික ධර්ම නාමයේ වශයෙන් නියම කරලා සමාධිමත් සිතට ප්‍රකටව වැටහෙන අවස්ථාවට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප පරිච්ඡේද ඥානය තවත් ආකාරයෙන් කියුවොත් නාමමයයි රූපමයයි කියා වෙන් වශයෙන් තෝරා ගැනීමේ නුවණ නාම රූප පරිච්ඡේද ඥානය. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය ධර්මයේ ශ්‍රවණය කරලා ශ්‍රුතමේ වශයෙන් ඒ අනුව මෙනෙහි කරලා චින්තාමේ වශයෙන් මෙලෙසින් භාවනා වේදිලා භාවනාමේ වශයෙන් කියන අවස්ථා ත්‍රිත්වයෙන්ම සම්පූර්ණ වෙන්නට ඕන. මේ අවස්ථාවටපත් වෙනකොට ඒ යෝගාවචර සෑහෙන තරම් දියුණු අවස්ථාවකට පැමිණිච්ච කෙනෙක්. ඉතින් මේ අවස්ථාවට ආවට පස්සේ නාම රූප දෙකක් මිසක් සත්වයක් පුද්ගලයෙක් නෑ කියන මේ දැනීම යෝගාවචරයට පහළ වෙනවා. මේ ඥානීය පහළ වීමත් සමගම ආත්ම දෘෂ්ටිය දුරු කරන ස්ථීර දැනීමක් ඇති වෙනවා. මේ දැනීමේවත් ඥානය ආත්ම දෘෂ්ටිය ස්ථීර වශයෙන්ම දුරු කරන නිසා ආන්නේ ඥානයට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. දිට්ඨි විසුද්ධිය කියන්නේ මිත්‍යා දර්ශනයෙන් තොරව යහපත් ඥාන දර්ශනයෙන් සමන්නාගත වීම කුමක් පිළිබඳවද? මේ නාම රූප වලින් සකස් වූ නාම රූප පරම්පරාවක් වූ මේ ජීවිතය පිළිබඳව. තවත් ආකාරයකින් කිව්ව සත්ව පුද්ගල ප්‍රඥාප්තියෙන් ඔබට ගිහිලා නාම රූප වශයෙන් මේ ධර්මතා සමූහය හඳුනාගෙන අහේතුක අප්‍රත්‍යවාද ආදී මේ සියල්ලම නිෂ්ප්‍රභ කරලා මෙවුම් වාදයක් මෙතන නැති බව තේරුම් අරගෙන දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරනවා. එතකොට සීල විසුද්ධිය, ඊළඟට ධ්‍යාන සංඛ්‍යාත චිත්ත විසුද්ධිය, ඉන් අනතුරුව දිට්ඨි විසුද්ධිය මේ ලෙසින් යෝගාවචර නුවණින් සම්පාදනය කරනවා. ඒ දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරගෙන යද්දී තමාගේ ආස්වාස ප්‍රස්වාස දෙක නුවණින් බැලීම මුල් කරගෙන යහපත් ඥාන දර්ශනයෙන් යුක්ත වූ යෝගාවචරය ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා මේ සතිපට්ඨාන දේශනාවේ වදාළ ආකාරයෙන් තමන්ගේ කය ආස්වාස ප්‍රස්වාසය හා ප්‍රතිබද්ධව පවතිනෝ වගේ අන්පුද්ගලයන්ගේ ශරීරත් ආස්වාස ප්‍රස්වාස හා ප්‍රතිබද්ධවයි පවතින්නේ නාම රූප පරම්පරාවක්මයි කියලා යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් දැනගෙන දැකගෙන ඔහුගේ දෘෂ්ටිය තවදුරටත් පිරිසිදු කර ගන්නවා. එතකොට තමා පිළිබඳවත් අන්‍යයන් පිළිබඳවත් ඒ අවබෝධය විසද වෙමින් ඒ යෝගාවචරයට පහළ වෙනවා. ඒ අවස්ථාව දිට්ඨි විසුද්ධිය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අනුව තුන් ලෝක ධාතුවේම යම් බඳු සත්වයක් පුද්ගලයෙක් වේනම් ඒ සම්මුතිය තුල පමණයි, හැබැයි පරමාර්ථය තුල නාම රූප දෙකක් පමණයි කියලා ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නවා. අන්නේ අවස්ථාවන්ට එනකොට තමයි තථාගතයන් වහන්සේගේ මහා ඥානීය පිළිබඳවයි යාන්තමින් හෝ අවබෝධයක් ඇති වෙන්නේ. ඉන් ඉදිරියට විදර්ශනාව සිද්ධ කරද්දී මේ ආස්වාස ප්‍රස්වාස දෙක නොකඩවා මෙනෙහි කරනකොට හුලං පිඹින මයින්හම, ඊළඟට එහි නලය, හුලං ගැසීමට කරනු ලබන උත්සාහය කියන කරුණු තුන එකතු වීමෙන් සුළඟක් ඇති වෙනවා වගේ. උදර කුහරය සහිත කය, ඊළඟට නාස් සිදුරු, ඒ වගේම සිත කියන මේ කරුණු තුන එකතු වීමෙන් තමන්ගේ කයෙහි ආස්වාස ප්‍රස්වාස සමූහය ඇතිවෙන ආකාරය නුවණින් විමසා දැනගන්නවා. ඒ කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයන් හටගන්නේ කොහොමද කියලා ඒ වගේ හේතුන් දැන ගැනීම. ඒ විතරක් නෙමෙයි ආස්වාස ප්‍රස්වාසයන් ඇතිවීමේ හේතු දැනගන්නවා වගේම චක්ඛු සෝත ගාන ජීවා කාය මන කියන මේ ద్వාර හයෙන්ම පහළ වෙන තාක් නාම රූපයන් එකින් එක වෙන්වෙන් වශයෙන් මෙනෙහි කරමින් ඒවා හේතු ඇතිවම පහළ වෙන බවත් හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙන බවත් කියන මේ කාරණේ වෙත සිහිය යොමු කරගෙන තමා උගත් තමා දැනගත් ධර්මඥානියත් මෙතෙන්දි පාදක කරගෙන ගුරුවරයාගේ මඟ පෙන්වීම යටතේ නාම රූප පරම්පරාව තවදුරටත් මනාව පිරිසිදුව හඳුනා ගන්නවා. ඉතින් ඒ අනුව දැනගනිද්දී
විඤ්ඤාති රූප හේවත් කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ රූප දෙක සිත නිසා උපදිනවා කියලා අවබෝධ කරගන්නවා. ආහාරය නිසා රස රූප ඕජා රූප උපදිනවා කියලා ඍතුව හේතුවෙන් සීතෝෂ්ණේ පවතින බවත් මේ සියල්ලම ප්‍රත්‍යක්ෂ වශයෙන් වෙන් වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් දැනගන්නවා. කර්මයේ හේතුවෙන් උපදින චක්සු ප්‍රසාද ආදී රූපයන්, ඒ වගේ මේ ප්‍රසාද රූපයන් හා බාහිර රූපාරම්මන ආදී එක්වීමෙන් චක්කු විඥාන ආදී උපදින ආකාරය, මෙලෙසින් මේ චක්කු සෝත ආදී ద్వාරයන්හි සිද්ධ වන ක්‍රියාවලිය සමස්තයක් තම තම දහම් දැනුමේ පමණින්, භාවනා ඥානයේ පමණින් අවබෝධ කරගෙන මේ විදර්ශනා භාවනාව ඉදිරියට දියුණු කරනවා. මේ විදිහට ద్వාර හයේම පහළ වන නාම ධර්ම සමූහය හේතු සහිතව පහළ වන ආකාරය අවබෝධ කරගන්නවා. මේවා තමයි හේතු, මේවා තමයි ඵල ආදී වශයෙන් හේතුඵල න්‍යායම අවබෝධ කරගනිමින් යෝගාවචරය නාම රූප දෙකෙහිම හට ගැනීම හේතු දැනගන්නවා. ඉතින් මේ විදිහට නාම රූපයන්ගේ හේතු දක්නා නුවණට මේ ධර්මයේ තුල නමක් ලැබෙනවා පච්චේ පරිග්ඝා ඥානය කියලා. ඉතින් මේ පච්චේ පරිග්ඝා ඥානය පහළ වීමත් සමගම හේතුඵල තේරුම් ගැනීම නිසා අතීතයේහිද මේ විදිහටම හේතුඵල වශයෙන් මේ නාම රූපයන් ඇති වෙලා පැවතිලා නිරුද්ධ වුණා. අනාගතයේත් එහෙමයි. මේ වර්තමානෙත් එහෙමයි කියලා හොඳට නුවණින් තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගන්නකොට අතීතය ගැන, වර්තමානය ගැන, අනාගතය ගැන ඇති වෙන්න තියෙන 16 ආකාර නැත්තම් 16 ආකාරයක් වූ නැත්තම් 16 ආකාරයක සැකය දුර වෙලා යනවා. ඒ 16 ආකාරයේ සැකය ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් මේ විදියට සත්වයා පිළිබඳව සැක එතර කිරීමෙන් පිරිසුදු වන ඥාණයට තමයි කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ. කාංකා කියන්නේ සැකයටනේ. කාංකා විතරණය කරනවා. ඒ කියන්නේ සත්වයන් පිළිබඳව, සත්වයා පුද්ගලයා පිළිබඳව සැක එතර කිරීමෙන් නැත්තම් මේ තුල තියෙන නාම රූප පරම්පරාවක්මයි, ඒ නාම රූප පරම්පරාව හටගන්නේ හේතුන්ගෙන්මයි කියලා ඒ හේතුඵල ඥානය දියුණු වූ අවස්ථාවකට තමයි මේ කාංකා විතරණ විසුද්ධිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ කාංකා විතරණ විසුද්ධිය අවස්ථාවට පැමිණිච්ච ශ්‍රාවකයා මේ ධර්මයේ තුල චුල්ල සෝතාපන්න කියලා කියනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙලා නැහැ. නමුත් එතනින් මෙහා පැත්තේ ඉන්න විසද ධර්මඥානයක්, භවනා ඥානයක් තියෙන කෙනෙක්. යථා භූත ඥාන දර්ශනය. එහෙම නැත්නම් අනුලෝම ක්ෂාන්තිය කියලා හඳුන්වන්නේ ඔන්නේ අවස්ථාවට. ඉතින් ওই විදිහට ආස්වාස ප්‍රස්වාස රූපේ මෙනෙහි කිරීමේ ක්‍රමයෙන් ධ්‍යාන උපදවාගෙන මේ කාංකා විතරණ විසුද්ධි අවස්ථාවටපත් වෙන මේ ශ්‍රාවකයා වගේම ධ්‍යාන අංග මෙනෙහි කිරීමෙන් ඇතැම් ශ්‍රාවකෙක් මේ කාංකා විතරණ විසුද්ධිය දක්වාම පැමිණෙන්න පුළුවන්. ඒ වගේම උපචාර සමාධිය ලබාගෙන විදර්ශනාවට එතනින්ම ඇතුල් වෙලත් මේ අවස්ථාවට එන්න පුළුවන්. උපචාර සමාධියක් නොලබා වුණත් මුල සිටම සුද්ධ වශයෙන් විදර්ශනා වශයෙන් ආනාපාන සතිය නැත්තම් ආස්වාස ප්‍රස්වාසය පරිග්‍රහ කිරීමෙන් වත් මේ තත්වයට පැමිණෙනවා. මාර්ගාගමන වශයෙන් ඒ කාරණය අනේක ණය සමන්නාගත කරලා පෙන්වන්නට පුළුවන්. දැන් මෙතන එක් ආකාරයක් පමණයි ඔබට කියා දුන්නේ. ඉතින් ඔය කාංකා විතරණ විසුද්ධියෙන් පස්සේ මෙනෙහි කිරීමක් පාසාම මෙලෙසින් නාම රූපයන්ගේ අට ගැනීම සහ නිරුද්ධ වීම දක්නා ශ්‍රාවකයාට සියලු නාම රූප සංස්කාර ධර්මයන් ඒවා අනිත්‍යමයි කියන සංඥාව ඇති වෙනවා. එලෙසින් මෙනෙහි කිරීම අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කිරීම. ඒ ඥානයට කියනවා අනිත්‍ය සම්මර්ෂණ ඥානය කියලා. ඉතින් ඔය නාම රූප ධර්මයන් ඉපදෙමින් බිඳෙමින් පැවතීම මහ පීඩාවක්. එලෙසින් පීඩා කර වූ ඉපදෙමින් බිඳෙමින් පවතින මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඇලිය යුතු ආස්වාදනය කළ යුතු ස්වභාවයක් සැබවින්ම නැහැ. සැබවින්ම පවතින්නේ නම් කුමක්ද? බිය විය යුතු තත්වයක්. ඒ කියන්නේ මහා දුකක්මයි. එනිසා නාම රූප දුක් වශයෙන් මෙනෙහි කරන්න ප්‍රවේශය හදා ගන්නවා. ආන්නේ දුක් වශයෙන් මෙනෙහි කිරීමට කියනවා දුක්ඛ වශයෙන් සම්මර්ෂණය කිරීමේ ඥානය දුක්ඛ සම්මසන ඥානය කියලා කියන්න පුළුවන්. එතකොට අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම අනිත්‍ය සම්මර්ෂණ ඥානය, දුක් වශයෙන් මෙනෙහි කිරීම දුක්ඛ සම්මර්ෂණ ඥානය. ඉන් අනතුරුව මේ නාම රූපයන් ඔවුන්ගේ කැමැත්තේ හැටියටම පවතිනවා මිසක් අපේ වුමනාවේ හැටියට පවතින්නේ නැහැ. නාම රූපයන් ඉපදිලා නිරුද්ධ වෙලා යනවා. පාලනය කරන්නට හෝ තම වශයෙන් පවත්වන්නට හෝ එහෙම හැකියාවක් නැහැ. ආත්මයක් එහෙම නැත්නම් සත්වයක් පුද්ගලයෙක් කියන ස්වභාවයක් නැහැ ඒ තුල. තමන්ගේ ඕනෑකමේ හැටියට මොහොතක්වත් මේ නාම රූප ධර්ම තියාගන්න බෑ. ඒ නිසා මේ නාම රූප සියල්ම අනාත්මයි කියන අදහස් ඒ යෝගාවචරයට නැත්නම් භාවනානුයෝගියාට පහළ වෙනවා.
ආන්නේ අවස්ථාවේ අනාත්ම වශයෙන් කෙරෙන ඒ මෙනෙහි කිරීමට කියනවා අනාත්ම සම්මර්ෂණ ඥානය උපදවා ගැනීම කියලා. අනිත්‍ය සම්මර්ෂණ ඥානයත් දුක්ඛ සම්මර්ෂණ ඥානයත් අනාත්ම සම්මර්ෂණ ඥානයත් උපදවා ගැනීමේදී ඔය භාවනානුයෝගියාට ඕභාස පීති පස්සද්දි ආදී වශයෙන් අර දසවිධ විදර්ශනා උපක්ලේශ කියලා කියන්නේ බඳු උපක්ලේශයන්ගේ යම් බඳු බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවත් නුවණින් හසුරුවාගෙන මනාවේ අවස්ථාව පසු කරමින් අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරමින් මේ නාම රූපයන් පිළිබඳව නුවණ විසද කර ගන්නා යෝගාවචරයාට ඒ මෙනෙහි කරන සෑම අරමුණකම ඉපදීම බිඳීම කියන මුල සහ අග හොඳින්ම පේන පටන් ගන්නවා. නාම රූපයන්ගේ හට ගැනීම, නාම රූපයන්ගේ නිරුද්ධ වීම. මෙන්න මේ හට ගැනීමත් නිරුද්ධ වීමත් දක්නා අවස්ථාවට කියනවා උද්‍යව්‍ය ඥානය කියලා. නැත්නම් එහි ආරම්භක අවස්ථාව නම් තරුණ උද්‍යව්‍ය ඥානය කියලායි හඳුන්වන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරගෙන පැමිණි නාම රූපයන්ගේ උත්පාදය, නිරෝධය හොඳට වැටහෙන්න ගැනීම තුලින් තමයි මේ ඥානය පහළ වන්නේ. ඉතින් මේ තරුණ උද්‍යව්‍ය ඥානයෙන් සිත පිරිසුදු වෙනකොට ඇතම් කෙනෙකුගේ සිත බොහොම ප්‍රීතිමත් බවට පත් වෙනවා. සිතට කයට සැනසීමක්, සැහැල්ලු ගතියක් ඇති වෙනවා. තෙරුවන් වහන්සේලා ගැන, මේ භාවනාව කියා දීපු ගුරුවරු ගැන බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. භාවනා කරන්න අධික වීරියක් වමනාවක් ඇති වෙනවා. පෙර කිසිදාක නොවූ විරූ තරමේ සැපයක්, ඉක්මනින් කරුණු අවබෝධ වන තියුණු නුවණක්, ඒ වගේම බලවත් සීයක්, විශේෂ උත්සාහයක් නොකට අරමුණ මෙනෙහි කර ගැනීමේ හැකියාවක්, භාවනාවට ඇලුම් කරන ගතියක්, ඇතැම්මිට සියුම් මානයක් ඇති වෙන්නත් බැරි කමක් නැහැ. එතකොට Tamanට පහළ වූ මේ ගති ස්වභාවයන් තව කෙනෙකුට කියා දෙන්න ඕන කියලා ලොකු උනන්දුවකුත් ඇති වෙනවා. එහෙම අදහසකුත් ඇති වෙනවා. මීට පෙර සිදු නොවූ දේවල් මේ යෝගාවචරයට නැත්තම් මේ ශ්‍රාවකයාට මේ භාවනා මාර්ගයේ උද්‍යව්‍ය ඥානය දක්වා එනකොට දැක ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඇතැම් කෙනෙකුට මේ අවස්ථාව මාර්ගයකට නැත්තම් ඵලයට පැමිණීමක් දෝ කියලා හිතට දැනෙන්න ගන්නවා. නමුත් යම් අවස්ථාවක මාර්ගඵල ප්‍රතිවේදයක් ලැබුවට පස්සේ ඒ බඳු කුකුසක් සැකයක් උපදින්න හේතුවක් නැහැ. එහෙනම් එතනින්ම අවබෝධ කර ගන්නට ඕනි එහෙම ස්වභාවයක් නෙමෙයි මේ භාවනා පිළිබඳව ඌම උපක්ලේශයන්. මේවට කියනවා දසවිධ විදර්ශනා උපක්ලේශ කියලා. අන්නේ තත්වයන් තමයි මේ ඇති වෙලා තියෙන්නේ කියලා Taman දන්නා දහම් දැනුමත්, එහෙම නැත්නම් ගුරු උතුමන් වහන්සේලා සමග සාකච්ඡා කිරීමෙනුත් මේ අවස්ථාව පසු කරන්නට ඒ ශ්‍රාවකයා දක්ෂ වෙන්නට ඕන. සැබවින්ම මේ මාර්ගයේ යද්දී ගුරුවරයා කියන්නේ මිනි පහනක් වගේ. බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය කියන්නේ රන් හිරු මඩලක් වගේ. ඒ ඔස්සේ තමයි අපිට මේ භාවනා මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න තියෙන. Tamanට ඕන විදිහට හිතුවක්කාර ලෙස කටයුතු කරන්න ගත්තොත් විදර්ශනා භාවනා කොට සම්පාදනය කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානපති භාවනාවේ විදර්ශනාව ගැන කතා කරද්දී නාම රූප පරම්පරාව, ඒව හට ගන්නා ආකාරය, ඒ වගේ පොදු ලක්ෂණය වන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය, ආවේනික ලක්ෂණ ඒවට වෙන් වශයෙන් ඇති ඒ හඳුනා ගැනීම ලක්ෂණ මෙවුව තෝරාගෙන ඒව හට ගන්නා හේතු මොනවද කියලා අවබෝධ කරගෙන ඒව දන්නේ නැත්නම් ගුරුවරයෙක්ගෙන් අසා දැනගෙන ඒ අනුව නැවත නැවත විතර්ක ਵਿਚාර හසුරුවමින් භාවනානුයෝගියා නැත්නම් ශ්‍රාවකයා මේ භාවනාවේ දියුණු අවස්ථාවට පැමිණෙන්න කටයුතු කරන්න ඕන. බොහොම ඉවසීමෙන්, දුරදක්නා නුවණින්, කලබල වෙලා තීරණ ගන්නේ නැතිව මේ කියා දෙන තත්වයන් මටත් තියෙනවා කියලා ආරෝපණය කරගන්න හදිසි වෙන්නේ නැතුව මේ භාවනා මාර්ගය ඉදිරියට යන්න පින්වත් ඔබ දක්ෂ වෙන්නට ඕන. ඉතින් මේ විදර්ශනා උපක්ලේශයන් පහළ වෙන්න ගත්තාම එයා තේරුම් ගන්නට ඕන ලෝකෝත්තර ඌ ඒ මාර්ගය එහෙම නැත්නම් පහළ අවස්ථාවේ තෘෂ්ණා සහගත නිකාන්තියක් තියෙන විදියක් නැහැනේ. ඒ කියන්නේ මේ පිළිබඳ මේ ඇලීමක්, ලෝකෝත්තර ධර්ම පිළිබඳව තෘෂ්ණා නිස්ෘත, තණ්හා නිස්ෘත අරමුණක් පහළ වෙන්න විදිහක් නැහැ. එහෙනම් මේ තුලිනුත් පැන නැගිලා තියෙන මේ මාර්ගයට යම් බඳු ඊතා සූක්ෂම වූ බාධාකාරී තත්වයක් කියලා යෝගාවචරය හඳුනාගෙන මේ මාර්ගය නෙමෙයි, මාර්ගය නම් මේ බඳු සක්ලේශී තත්වයක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මාර්ගය වන්නේ මේ උපක්ලේශයන්ගෙන් බැහැරව, මේ උපක්ලේශයන්ගෙන් ඉවත් වූ ඉදිරියට මේ සති සමාධි ප්‍රඥා දියුණු කිරීමයි කියලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පැමිණීම පිණිස කටයුතු කරනවා. මේ කාරණා මේ පැයක වගේ කෙටි කාලයකින් මෙලෙසින් කිව්වට ඔබ දක්ෂ වෙන්නට ඕනි. පුහුණුවේ යෙදෙනකොට ඇතිවන තත්වයන් මනාව හඳුනාගෙන නොදන්නා තැන් ධර්මදරයන්ගෙන්, විනයදරයන්ගෙන් විමසා බලා ඉදිරියට තීන්දුව తీරනගෙන කටයුතු කිරීමට. ඒ කියන්නේ ගුරුවරයා ඇසුරු කරගෙනම මේ කාරණා දිනු කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. එතකොට ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් සිහිනුවන හොඳට පිරිසුදු වෙලා දිනු වුණාට පස්සේ
අර මුලින් කියපු උපක්ලේශ සංඛ්‍යාත ඕභාසාදීන් නික්මිලා නාම රූපයන්ගේ ඇතිවීම ඒ වගේම නාම රූපයන්ගේ නැතිවීම ඊතා හොඳින් ප්‍රකටව දැනෙන අවස්ථාවට පත් වෙනවා. ඒ ප්‍රකටව දැනෙන අවස්ථාවට කියන බලවත් වූ උද්‍යප්පේ ඥානය කියලා. එහෙම නැත්නම් අර මුලින් හටගත්ත තරුණ උද්‍යප්පේ ඥානයේ බලවත් අවස්ථාව, දියුණු අවස්ථාව කියලා කියනවා. එයින් අදහස් කරන්නේ මුලින් ඇති වුණා වූ නාම රූපයන්ගේ හට ගැනීම බිඳීම දක්නා ඥානය තුල ඒ ඕභාසාදී යම් බඳු විදර්ශනා උපක්ලේශයක් වේ නම් ආනි උපක්ලේශ අවස්ථාව ඉක්මවා ගියලා මග්ගාමග්ග ඥාන දස්සන විසුද්ධියෙන් ඒ අවස්ථාව පසු කරලා මේ විදර්ශනා භාවනාව හොඳට දියුණු වෙනකොට නැත්තම් නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම මනාකොට නිරීක්ෂණය වෙනකොට නුවණින් ආන්නේ ඇතිවන ඥානය බලවත් වූ උද්‍යප්පයානුපස්සනා ඥානය. ඉතින් මේ අවස්ථාවට ආවට පස්සේ යෝගාවචරයට ඊතා විසද ලෙස නාම රූපයන් හට ගන්න ආකාරය නිරුද්ධ වන ආකාරය ප්‍රඥාවෙන් දැකීමේ භාග්‍ය හිමි වෙනවා. ඉතින් ওই විදිහට දියුණු වෙනකොට මේ උද්‍යප්පේ ඥානය තතෝ උප්පාදං වා ඨිතිං වා පවත්තං වා නිමිත්තං වා ආරම්මණං අකත්වා තේසං කය වය නිරෝධේ ඒව සති සම්තිට්ඨති ඉදම් භංග ඥානං නාම කියන මෙන්න මේ උතුම් ධර්මපරයාය අනුව ඒ නාම රූප ධර්මයන්ගේ උත්පාදයෝ ස්ථිතය හෝ අරමුණු නොවි ඒ නාම රූප ධර්මයන්ගේ භංගයම නැත්තම් ක්ෂය වීමම වය වීමම නිරෝධයම අරමුණු කරගෙන සිහිය පිටනවා. ආන්නේ අවස්ථාවේ පහළ වෙන ඥානයට කියනවා භංග ඥානය කියලා. භංග ඥානය. භංගය කියන්නේ බිඳී යාමනේ. නාම රූපයන්ගේ බිඳී යාමම ප්‍රකට ලෙස දැනෙන්න පටන් ගන්නවා. ආන්නේ අවස්ථාව අනිත්‍ය දර්ශන ඊටාම දියුණු ස්වභාවයක් නැත්නම් අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කිරීමෙන් ලබන ඊටාම දියුණු ඥානයක්. ඉන් අනතුරුව බලන සෑම අරමුණක්ම ක්ෂණයකින් බිඳී යන ආකාරය යෝගාවචරයට දැක ගන්න ලැබෙනවා. මේ මනුස්ස ලෝකේ පමණක් නෙමෙයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මේ සක්වල පිටසක්වල කොතනකෝ යම් බඳු නාම රූපයක් වේ නම් ඒ වක්ෂණයක්වත් නොනැවති බිඳී යනවා කියන මේ කාරණය ගැන යෝගාවචරයේ ඥානෙ විසද වෙනවා. සමගම මේ නාම රූප කියන්නේ මහා බියජනක දෙයක්. මේ නාම රූප තරම් බයක් තවත් නැහැ. හටගෙන පවතින්නේ නැහැ. නිරුද්ධ වෙනවාමයි. නිරුද්ධ වීම නැත්තම් ක්ෂය වීම නැත්තම් ගෙවී යාමම ප්‍රකට වශයෙන් දැනෙනවා. ගෙවී යාමම ඒකාන්තයි කියන කාරණය වැටහෙනකොට මේ නාම රූප පිළිබඳව බයක් ඇති වෙනවා. මේ 아무තු බයක් නෙමෙයි. මේ නාම රූපයන්ගෙන්නේ මේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ. මෙවන්නේ අපි ආත්ම සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් මෙච්චර කාලයක් අල්ලගෙන හිටියේ. ඉතින් මේක අවබෝධ වෙනකොට මේ නාම රූප පිළිබඳව යම් බඳු බියක් ඇති වෙනවා. මේක ද්වේෂයක් නෙමෙයි. යෝනිසෝ මනසිකාරයෙන් කුසල් පිටේ ඇතිවන ප්‍රඥාව. ආන්නේ ප්‍රඥාවට කියන භයතුප්පඨාන ඥානෙ. නාම රූප පරම්පරාව බියක් ලෙස වැටහෙනවා. තුන් භවයට අයත් නාම රූප පරම්පරාව. ඒත් සමගම මේ මුළු තුන් ලෝක ධාතුවේම තියෙන්නේ මේ වාගේ බිඳී යන බියජනක නාම රූපයන්මයි. දෙව්ලොව ගත්තත් බඹලොව ගත්තත් කොතන ගත්තත්. ඉතින් කිසිම තැනක ආස්වාදයක් වශයෙන් ඇලුම් කළ යුතු දෙයක් හරි එහෙම නැත්නම් ගැටිය යුතු දෙයක් හරි මෙතන නැහැ. සියල්ලම බිඳී යන සුළුයි භයජනකයි නාම රූප දෝෂ සහිතවම මේ ශ්‍රාවකයාට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට සංස්කාරයන්ගේ දොස් දක්නා ඥානයට කියනවා ආදීනව ඥානය කියලා. ආදීනව ඥානය. ඉතින් ওই විදියට නාම රූපයන්ගේ ආදීනව දැකීම නිසා සියලු නාම රූපයන් කෙරෙහි කලකිරෙන එපාවන ගතියක් මේ ශ්‍රාවකයාට දැනෙනවා. නැත්තම් භාවනානුයෝගියාට දැනෙනවා. ඒක මේ සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන්ට දේවල් එපා වෙනවා වගේ නෙමෙයි. මෙතන ඥාන සංප්‍රයුක්තව කාලයක් තිස්සේ දිනු කරගත් නුවණට වැටහෙන ආකාරයක් මේ කියන්නේ. ආන්නේ වැටහෙන ආකාරය නැත්තම් ඒ කලකිරීම ඒ පාවන ගතියට කියනවා නිබ්බිදාව කියලා. නැත්තම් එයට කියනවා නිබ්බිදා ඥානය කියලා. ඉන් අනතුරුව මේ ආකාරයෙන් ඇති වෙමින් බිඳෙමින් පවත්නා දුක්ඛස්කන්ධයක් වූ කරදර සහිත වූ නාම රූපයන්ගෙන් මිදීමම වෙන්ම යාමම යහපත් කියන හැඟීමක් ඇති වෙනවා. ආන්නේ මිදී යාම පිළිබඳව වූ ඥානය මුංචිතු කම්මිතා ඥානය. මුංචිතු කම්මිතා ඥානය ඇතිවීමෙන් පස්සේ වහා නාම රූපයන්ගෙන් මිදෙනු කැමැත්තෙන් වෙනදාටත් වඩා විශේෂ උමනාවකින් උනන්දුවකින් ශ්‍රාවකයා මේ භාවනාවේ නැත්නම් විදර්ශනාවේ යෙදෙනවා. එහෙම යෙදෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වෙන කවරදාටත් වඩා ප්‍රකට වශයෙන් දක්නා ඥානය උපදිනවා. ඒ අතරට විශේෂයෙන්ම මේ දුක්ඛිත ස්වභාවය වඩාත් ප්‍රකට වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණයන් වැඩි වැඩියෙන් ප්‍රකටව දැනෙන අවස්ථාවට කියන පටිසංඛා ඥානය කියලා. පටිසංඛා කියන්නේ ප්‍රඥාවටම නමක්.
නමුත් මේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව, දුක්ඛ ලක්ෂණය පිළිබඳව, අනාත්ම ලක්ෂණය පිළිබඳව විසද වූ ඥාන අවස්ථාව මුංචිතු කම්මිතා ඥානයෙන් අනතුරු ඇතිවන ඒ අවස්ථාවට කියන්නේ පටිසංඛා ඥානය කියලා. පටිසංඛා ඥානය සම්පූර්ණ වුණාට පස්සේ අමුතු උත්සාහයක් නැතුව හරියට යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා වගේ ඉබේටම නාම රූපයන්ගේ යථා ස්වභාවය පෙනිපෙනී ඒ අවබෝධය විසද වෙනවා, පිහිටනවා. අන්නේ අවස්ථාවේදී ආරම්මණයන්ගේ ප්‍රිය, අප්‍රිය, ඉෂ්ඨ, අනිෂ්ඨ ස්වභාවයන් කරා හිත යන්නේ නැහැ. අරමුණු දැනීම මාත්‍රයකින්ම නවතිමින් උපේක්ෂාවෙන් යුක්ත වෙනවා. සෑම අරමුණකම මධ්‍යස්ථ වන ආකාරයක් මේ සිතේ උපදිනවා. මේ අවස්ථාව ඊතා නිශ්චල වූ සංසිඳීගේ අතිශයින් සූක්ෂම අවස්ථාවක්. මේ අවස්ථාවට පැමිණිච්ච යෝගාවචරයාට නාම රූපයන්ගේ තත්වාකාරය නැත්තම් ස්වභාවය දකිමින් කිසි වෙහෙසක්, පීඩාවක් නැතිව පැය ගානක් උණක ආසනේ වාඩි වෙලා මේ විදර්ශනා මානසිකාරය යෙදෙන්නට පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණු දෙකේ මැදහත් වන නිසා විශේෂ උත්සාහයක් නොමැතිව අරමුණෙහි යථා ස්වභාවය දැනීම මාත්‍රයම ඇතිවන බැවින් ඒ අවස්ථාව නැත්තම් ඒ මොහොතේ ඇතිවන ප්‍රඥාවට කියනවා සංඛාර උපේක්ඛා ඥානෙ. මේ සංස්කාරයන් පිළිබඳව උපේක්ෂාවට පත්වන ස්වභාවය. අමුතු කැටීමක් හෝ අමුතු වැලීමක් නැහැ, බියවීමක් නැහැ. ඒ අවස්ථාවන් සියල්ල පසු කරගෙන ඇවිල්ලා තමයි මේ සංඛාර උපේක්ෂා අවස්ථාවට පත් වෙන්නේ. මෙන්න මේ අවස්ථාව තමයි පින්වතුනි විදර්ශනා ඥාන පරම්පරාවේ උසස්ම අවස්ථාව බවට පත් වෙන්නේ. සිකහා ප්‍රාප්ත විදර්ශනාම කියලයි මේ අවස්ථාව හඳුන්වන්නේ. ඉතින් මේ උසස් අවස්ථාව නැත්තම් මේ විදර්ශනා භාවනාවේ මේ උත්තුංග අවස්ථාවට පත් වුණාට පස්සේ ගංගාවක් ගලා බසිනවා වගේ අමුතු උත්සාහයකින් උනන්දුවකින් තොරව ස්වභාවයෙන්ම උපදිමින් පවත්නා සංඛාරුපේක්ඛා ඥානයෙන් යුක්තව කිසියම් අවස්ථාවකදී තීක්ෂණ වූ ඥානයක් පහළ වෙනවා. ඒ විශේෂ වූ තීක්ෂණ වූ නුවණ මතු මාර්ග අවස්ථාවට පමුණුවන විශේෂ ඥානය වන නිසා ආන්නේ ඥානයට කියනවා වුට්ඨාන ගාමිනී විපස්සනා ඥානය කියලා. සංඛාරුපේක්ඛා ඥානය දක්වා දියුණු කළ විදර්ශනා ඥානය ලබා ගත්තට පස්සේ ස්වභාවයෙන් මේ සංඛාරුපේක්ඛා ඥානය දිගට පවතිනවා. ඒ ඥානය පවතිමින් කිසියම් මොහොතක ඉන් ඔබට ගිල තවත් තීක්ෂණ නුවණක් ඥාන දර්ශනයක් පහළ වෙනවා. අන්නේ ඥාන දර්ශනය සෝවාන් ආදී මාර්ග අවස්ථාවට පමුණුවන්නට තරම් ශක්තිමත් අවස්ථාවක් වන නිසා වුට්ඨාන ගාමිනී විපස්සනා ඥානය කියලා මේ ඥානෙ හඳුන්වනවා. දැන් ඔබ මේ කාරණා එකින් එක ශ්‍රවණය කරගෙන එද්දී හොඳට බලන්න මේ තුල ඇති ගැළපීම. මේ ඥානයක් ඥානයකට උපකාර වන හැටි. මේ ඥාන පරම්පරාවක් වෙන්වෙන් අවස්ථාවන්හිදී පහළ වෙන හැටි. අවසානයේ එකම තැනකට කේන්ද්‍රගත වෙන හැටි. තවදුරටත් කිව්වොත් මේ වුට්ඨාන ගාමිනී විපස්සනා ඥානය කිසියම් නාම රූපයක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් අතුරෙන් එක්තරා ලක්ෂණයක් දකිමින් තමයි පහළ වෙන්නේ. මේ වුට්ඨාන ගාමිනී විපස්සනා ඥානය ඉපදීමෙන් අනතුරුව ඊළඟට උපදින ඥානයට කියනවා අනුලෝම ඥානය කියලා. ඒ කියන්නේ පෙර උපන් විදර්ශනා ඥානයටත් පසු උපදින මාර්ග ඥානයටත් අනුලෝමව උපදිනා නිසා තමයි අනුලෝම ඥානය කියලා කියන්නේ. මාර්ග චිත්ත වීතිය සම්බන්ධයෙන් ගත්තොත් පරිකර්ම අවස්ථාව, උපචාර අවස්ථාව පසු කරලා ලැබෙන අනුලෝම අවස්ථාවයි අනුලෝම ඥානය කියලා කියන්නේ. මුලින් සඳහන් කරපු බලවත් වූ උද්‍යව්‍ය ඥානෙහි පටන් මේ අනුලෝම ඥානය දක්වා ඇති ඥාන නවයට කියනවා පටිපදා ඥාන දස්සන විසුද්ධිය කියලා. අනුලෝම ඥානයට අනතුරු උපදින ඥානය හා යෙදිච්ච සිත නාම රූප සංඛ්‍යාත දුක්ඛස්කන්ධයන්ගේ නිරෝධ ලක්ෂණයෙන් සමන්නාගත නිර්වාණය අරමුණු කරනවා. ඒ නිර්වාණය අරමුණු කරගෙන තමයි පහළ වෙන්නේ. ආන්නේ අවස්ථාවේ පුහුදුන් එහෙම නැත්නම් පෘථග්ජන ගෝත්‍රය අවසන් කරලා ආර්ය ගෝත්‍රයට නැත්නම් ආර්යයන් වහන්සේ නමක් බවට පත් කරන අවස්ථාව හේවත් ඒ චිත්තක්ෂණ අවස්ථාව පහළ වෙනවා. අන්නේ චිත්තක්ෂණ අවස්ථාවේ දෙන ඥාණයට කියනවා ගෝත්‍ර භූ ඥානය. පෘථග්ජන ගෝත්‍රයේ මඩිමින් පහළවන නුවණ. මේක එක චිත්තක්ෂණිකයි. තාම ක්ෂණයයි. මේ ගෝත්‍ර භූ ඥානයට අනතුරුව ඒ නිර්වාණ ධාතුවම අරමුණු කරමින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් පළමු ප්‍රවේශය මේ සංසාර ගමනේදී ලබන ලොකුම ජයග්‍රහණය සෝතාපට්ටි මාර්ග ඥාන දර්ශනේ පහළ වෙනවා. ආන්නේ සෝවාන් මාර්ගයට නැත්නම් ඒ සෝවාන් සිතේ දෙන ප්‍රඥාවට කියනවා ඥාන දස්සන විසුද්ධිය කියලා. ඥාන දස්සන විසුද්ධිය. සෝවාන් මාර්ගයටම සමස්තයක් ලෙස ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්න පුළුවන්. ඒ අවස්ථාවත් සමගම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන මුළුමනින්ම ප්‍රහාණය වෙලා යනවා. සිත් වශයෙන් ගත්තොත්
දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලෝභ මූල සිත් 4ත් විචිකිත්සා සම්ප්‍රයුක්ත මෝහ මූල චිත්තයත් කියන මේ සිත් පහම සංසාරයට ආය කවදාවත් උපදින්නේ නැහැ. එතනින් එහාට උපදින්නේ නැහැ. ඔහුගේ සීලය ඒකාන්ත වශයෙන් ස්ථීරව පිහිටා පවතින. අපි හිතමු පංචශීලයකින් දන්නම් මේ උතුම් අවස්ථාවටපත් උනේ ජීවිතය නිසාවත් සීලය බිඳගන්නේ නැහැ. ඒ නිසා මේ සීලයට කියනවා ආර්යකාන්ත සීලය කියලා. සතර අපායන් සදහටම මිදී ගිහිල්ලා භවෝත්පත්තිය සත්වරකට සීමා වෙනවා. ඒ උතුමන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම සත්වන භවයේ රහත් වෙලා පිරිනිවන් වඩිනවා. ඔන්න ඔය විදියට මේ සමස්ත ඥාන පරම්පරාව ක්‍රමානුකූලව දියුණු කරගෙන ආවට පස්සේ උත්තම සැනසීම දක්වාම යෝගාවචරයට ගමන් කිරීමේ හැකියාව පහළ වෙනවා. ඉතින් එලෙසින් සෝවාන් මාර්ග අවස්ථාව නැත්නම් සෝවාන් මාර්ගයේ උපදවාගත් ශ්‍රාවකයාට ඒකාන්ත වශයෙන් ඒ උතුම් සෝවාන් ඵල සමවතට සමවැදීමේ භාග්‍ය හිමි වෙනවා. ආරම්භයේදී සුළු වේලාවකින් පටන් අරගෙන ඒ ක්‍රමානුකූල ප්‍රගුණ වීමෙන් අනතුරුව කැමැති තාක් කාලයක් සෝවාන් ඵල සමවතට සමවැදී එහි නිවන් සුව විඳීමේ භාග්‍ය නැත්නම් ඒ අනුව නිවන් සුව විඳීමේ භාග්‍ය ශ්‍රාවකයාට හිමි වෙනවා. ඉතින් මෙලෙසින් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඉන් මතු මාර්ගඵලයක් සඳහා කටයුතු කරනවා නම් මුලින් කිව්වා වගේම උද්‍යප්පය ඥාන දර්ශනයේ පටන් විදර්ශනාව ක්‍රමානුකූලව සම්පාදනය කරගෙන යනකොට සෝතාපන්න උනේ යම් ආකාරයකින් එලෙසින්ම සකදාගාමි මාර්ගයට සහ ඵලයට පැමිණීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඉන් ඉදිරියට ඇති අනාගාමි මාර්ගඵලයටත් අරහත් මාර්ගඵලයටත් පත් වෙන්නට මේ ක්‍රමයේම තමයි අනුගමනය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. එනිසා උද්‍යප්පය ඥාන දර්ශනයේ පටන් විදර්ශනා මනාව ප්‍රගුණ කරගෙන ආවට පස්සේ පෙර සංසාරේ පින තිබේ නම් නැවත කියන්නට ඕනේ පෙර සංසාරේ මගඵල නිවන් සුව පිණිස අවශ්‍ය කරන හේතු සම්පූර්ණ වෙලා තියෙනවා නම් මේ අවස්ථාවන්ට පත්වීමේ භාග්‍ය උදාපත් වෙනවා. හේතු තිබුණේ නැත්නම් මත්තට හෝ නිවන් පිණිස මේ උත්සාහය උපකාර වෙනවා. මේ ඥාන දර්ශනයන් උපකාර වෙනවා. එතකොට අනාගාමි මාර්ගයට පත් වෙනකොට කාම රාගයන් මුළුමනින්ම ප්‍රහාණය වෙනවා. අරහත් මාර්ගයේදී රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ සංයෝජනයන් සියල්ල දුරු වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. නැවත භවෝත්පත්තියක් කරා ඒ උතුමන් වහන්සේ පැමිණෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට සෝලස වස්තුක ආනාපානපති භාවනාවේ ප්‍රථම චතුස්කය සමත විදර්ශනා වශයෙන් භාවනා කරලා දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ අග්‍ර දක්ෂිනාහර බවට එවත් මහරහත් භාවයට උතුමන් වහන්සේ පත් වෙනවා මේ භාවනාව තුලින්. ඉතින් ඒ දක්වාම සිද්ධ කරන ලද විදර්ශනා භාවනාවට තමයි සල්ලක්ඝන විදර්ශනාව කියලා කියන්නේ. නැත්තම් අර මුලින් කියපු අටවැදෑරුම් ප්‍රතිපදාවේ සල්ලක්ඝන අවස්ථාව, ලෝකෝත්තර මාර්ගයට පැමිණීම විවට්ටන අවස්ථාව, මාර්ගයට අනතුරු ඵලයට පැමිණීම පාරිශුද්ධිය කියලා හඳුන්වනවා. ඉන් අනතුරුව පහළ වෙන ප්‍රත්‍යවේක්ෂා ඥාන පටිපස්සනා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ওই අවස්ථාවන්ට පත් වෙද්දී ඒ භාවනානුයෝගිය නැත්නම් යෝගාවචර සතර සතිපට්ඨානෙම ක්‍රමානුකූලව පුරුදු කළා වෙනවා. ඒ සතර සතිපට්ඨානෙම කොහොමද මේ ආනාපාන සති භාවනාව තුළ වැඩෙන්නේ කියලා කවුරු හරි අහුවොත් ආස්වාස ප්‍රස්වාස කය හා සම්බන්ධයිනේ. එනිසා ඒ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීමම කායානුපස්සන ප්‍රතිපට්ඨානයි. ඒ මෙනෙහි කිරීමේදී ඇතිවන ප්‍රීති සුඛාදී වේදනාවන් මෙනෙහි කිරීම වේදනානුපස්සන සතිපට්ඨානයි. ඒත් සමගම යෙදෙන සිත් මෙනෙහි කිරීම පහළවන නිරුද්ධමන සිත් මෙනෙහි කිරීම චිත්තානුපස්සන ප්‍රතිපට්ඨානයි. විතරක විචාරාදී ධානාංගයන් ඊළඟට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් බලාදී ධර්මයන් මෙනෙහි කිරීම ධම්මානුපස්සන සතිපට්ඨානයට අයිති වෙනවා. මේ විදියට සතර සතිපට්ඨානයන් වැඩෙනවා මේ භාවනාව තුළින්. බොජ්ජංග ධර්මයනුත් දියුණු වෙනවා. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කිරීමක් පාසා යෙදෙන සිහිය තුල සති සම්බොජ්ජංගයයි වැඩෙන්නේ. ඒ සමගම යෙදෙන ප්‍රඥා චෛතසිකේ ධම්මවිචේ සම්බොජ්ජංගේ, වීර්ය චෛතසිකේ විරිය සම්බොජ්ජංගේ, ප්‍රීතිය පීති සම්බොජ්ජංගේ, ඒ වගේම කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි චෛතසික යුගලේ පස්සද්ධි සම්බොජ්ජංගේ, ඒ සිතේ යෙදෙන ඒකාග්‍රතාව සමාධි සම්බොජ්ජංගේ, ඒ වගේ මේ හිතේ යෙදෙන తත්‍ර මධ්‍යත්තතා කියන චෛතසික උපේක්ඛා සම්බොජ්ජංගය. මේ විදිහට ආනාපාන සති භාවනාව තුළින් සතර සතිපට්ඨානයන් සම්පාදනය වෙනවා. සතර සතිපට්ඨානයන් තුළින් බොජ්ජංග ධර්මයන් සම්පාදනය වෙනවා. බොජ්ජංග ධර්මයන් සම්පාදනය වෙනකොට ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා කියන මේ ඥාන සම්භාරයන් සම්පාදනය වෙනවා. ආන්නේත් සමගම තදංග වික්ඛම්බන සමුච්ඡේද පටිපස්සද්ධි නිස්සරණ කියන පංචවිධ ප්‍රහාණයන්ගෙන් සියලු කෙලෙසුන් ප්‍රහාණය වෙලා සංසාර දුක නිමා වෙනවා. ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු අවබෝධ වෙනවා. ඉතින් ওই විදිහට ආනාපාන සති භාවනාව
පාදක කරගෙන මේ විදර්ශනා භාවනාවට පැමිණෙන යෝගාවචරයා ඔය ඥාන සම්භාරය ඥාන පරම්පරාවන් පසු කරගෙන ඇවිල්ලා තමයි ඒ උතුම් ධර්මාවබෝධයටපත් වෙන්නේ. නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙන්නේ. සසු භාවනාවකින් උනත් විදර්ශනාවට පැමිණෙද්දී සිද්ධ කරන්නේ කුමක්ද? මේ නාම රූප පරම්පරාව අවබෝධ කර ගැනීම. නාම රූප වශයෙන් අවබෝධ කර ගන්නවා. ඒ වගේ හේතු වශයෙන් අවබෝධ කර ගන්නවා. සප්ත විසුද්ධීන් සම්පාදනය කර ගන්නවා. නව මහා විදර්ශනා ඥාන සම්පාදනය කරගෙන උතුම් මගඵල නිවනින් සැනසෙනවා. ඉතින් මේ කතාව මේ පැයක වගේ කාලයකින් කෙටියෙන් කියා දුන්නට මේ අවස්ථාව දක්වා පැමිණෙද්දී විස්තර විභාග සහිතව ඉගෙන ගන්නට ඕන. ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් ගුරු ඇසුරක පිහිටලා සාකච්ඡා කරමින් කරුණු කාරණා තේරුම් ගන්නට ඕන. ඒ වගේම ප්‍රායෝගික ලෙස සමත විදර්ශනා භාවනාවේ යෙදෙමින් මේ අවස්ථාවන් සම්පාදනය කරගන්න පෙර කළ පින් ඇති වාසනාවන්ත ශ්‍රාවකයා නොවෙනස් වන බලවත් වීරියක් ඇතුව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඕන. ඉතින් ඒ උදෙසා මේ කියා දෙන දහම් කරුණු ඔබ හැම දෙනාටම පිහිට උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම මේ අසෝ ධර්ම කාරණා අනුව ආනාපාන සති භාවනාවෙන් විදර්ශනාවට ප්‍රවේශ වන්නට වාසනාව භාග්‍ය උදාපත් වේවා. ඒ වගේම ආනාපාන සති භාවනාවේ ඉදිරි කොටස් ටික පිළිබඳව අපි ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරනවා. මූලික වශයෙන් දැනගත යුතු බොහෝ කරුණු දැන් මේ ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් කතා කරලා අවසන්. ඉන් අනතුරුව මේ ආනාපාන සති භාවනාව පිළිබඳව සතිපට්ඨාන සූත්‍රය උගන්වන කොටස නිමාවටපත් කලින් ඉදිරි කර්මස්ථානයන් පිළිබඳව සාකච්ඡා කරනවා. එතෙක් හැම දිනාටම මේ කියා දුන් දහම් කරුණු වහවහාම අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අද සිත්නෙත් අසපුව මේ ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ලබා දෙන්න කටයුතු කළේ එංගලන්තයේ පදිංචිව සිටින එස්.ඒ. සුභාසිනී සමරසිංහ මහත්මිය. මෙම වර්ෂයේ දෙවන මාසයේ 11 වන දින පරලෝ සැපත් එස්.ඒ. ජයසිංහ මහත්මයාට හා නමින් මේ පරලොවගේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තේනුක නෙත්මින කුඩා පුතුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අපවත් වී වදාළ නාගවෙනි අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පින්පෙත් පමුණුවනවා. ඒ වගේම සුජීවත්ව වැඩ සිටින මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. රට රකින්න රණවිරුවන්ට, ඒ වගේම සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු ලෝකවාසී සත්වයන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ සියලු ප්‍රාර්ථනාවන් මේ උත්තම ධර්ම දානමේ පින් බලෙන් ඉටු වේවා කියලා අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් හැම දිනාම සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. අයිබෝවන්, අපි නැවතත් සූදානම් වෙන්නේ ඉරිදා සිට්නේ තසපුව සමගින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. ආනාපාන සති භාවනාව සම්බන්ධව ආරම්භයේදී මටත් හිතුන්නේ මේ තරම්ම දිග දේශනමාලාවක් අපේ ශ්‍රාවකයන්ට අහන්න ලැබෙයි කියලා. මම හිතන්නේ අපි හරි වාසනාවන්තයි, අපේ ශ්‍රාවකයෝ හරි වාසනාවන්තයි. ආනාපාන සති භාවනාව සම්බන්ධවත්, සතිපට්ඨානය සම්බන්ධවත් මේ තරම් පුළුල්ව විග්‍රහ කරන දේශනමාලාවක් ඔබට අහන්න ලැබුණේ ඔබේ වාසනාව නිසාම තමයි. ඒ නිසා ඉදිරියේදී භාවනාවට යොමු වෙන ශ්‍රාවකයන්ට ඒ කාරණා පිළිබඳ හොඳ පූර්ණ දැනුමක් ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා මේ දේශනමාලාවෙන්. ඒ ප්‍රායෝගිකව භාවනාවේ යෙදීම තුළ තමන්ට පහසුවක් මේ ඔස්සේ ලබා ගන්නට ලොකු ඉඩකඩක් දැන්ටම වෙන් වෙලා තිබෙන නිසා අපි සියලු දෙනාම අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නේක වාරයක් පුණ්‍යානුමෝදනා කළ යුතුයි. උන්වහන්සේ කරන මේ කටයුතු තවත් සාර්ථකව කරන්න උන්වහන්සේට දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරන්නට ඕන, නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට ඕන. මොකද මේ වගේ වටින කාරණා සමාජගත වීම නැත්නම් ධර්මය මේ ලෙසින් පහසුවෙන් අපට අපේ ජීවිතයට එක් කරගන්නට පුළුවන් ආකාරයෙන් සමාජගත වීම වර්තමාන කාලයේ මම හිතන්නේ අවශ්‍යම දෙයක් කියලා මම විශ්වාස කරනවා. නැත්නම් බෞද්ධයන් හුදු නාමික බෞද්ධයන් බවට පත්වන අවස්ථාවන්
බොහෝ විට උදා වෙනවා. ඇතැම් වෙලාවට ඒ බෞද්ධකම කරපින්නාගෙන ඉන්න අපි දෙපැත්තකට බෙදිලා ගහමරා ගන්න මට්ටමට මොකද්ද බෞද්ධකමේ හරි බෞද්ධකම කියලා ගහමරා ගන්න මට්ටමට යනවා. ඉතින් ඒ தත්ත්වයෙන් මිදෙන්නට මේ හොඳ ආදර්ශයක් මඟ පෙන්වීමක් කියලා මම විශ්වාස කරනවා. අපි ධර්ම සාකච්ඡාවේදී අපේ ස්වාමීන් වහන්සේගෙන් තවත් මේ ආශ්‍රිතව ඔබත් යොමු කරපු ගැටලු බොහොමයක් තිබෙනවා. ඒවත් මේ ධර්ම සාකච්ඡාවේදී තිබෙන වේලාවට අනුකූලව අපට සාකච්ඡා කරන්නට අපේ ස්වාමීන් වහන්සේගෙන් අනුශාසනා ලබන්නට හැකියාවක් ලැබේවි. ඉතින් මේ සියලු බලාපොරොත්තු හිතේ දරාගෙන ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් බොහොමත්ම ගෞරවයෙන් පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේදී ඔබ වහන්සේ වෙතට යොමු වෙන්නට කැමති ස්වාමීන් වහන්සේ ආනාපාන සතියෙන් සිත දෙස හොඳින් නිරීක්ෂණය වන ආකාරය ඔබ වහන්සේ මේ දේශන මාලාව පුරාවටම පැහැදිලි කරන්නට යෙදුණා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අපේ ශ්‍රාවකයන්ටත් මුල සිට ක්‍රමක්‍රමයෙන් දැන් මේ තියුණු ධර්ම කාරණා නැත්නම් ගැඹුරු ධර්ම කාරණා තරමක් දුරට හොඳ ඉවසිල්ලෙන් බුද්ධියෙන් අවබෝධය ඇති කරගන්නට දෙසවන් යොමා බණ අහන අයට හැකියාවක් ලැබෙන ආකාරයෙන් ඔබ වහන්සේ එකින් එක පද විග්‍රහ කරමින් දේශනාව ගෙනාවා. ස්වාමීන් වහන්සේ මේ කාරණා ඇහෙනකොට ආනාපාන සතිය නද දේශනාවේ ආරම්භයේදීත් ඔබ වහන්සේ සිහිපත් කළා ආනාපාන සතියෙන් සතර සතිපට්ඨානයම වැඩෙනවාය කියන කාරණය. ස්වාමීන් වහන්සේ අපිට ටිකක් තවදුරටත් ඒ කාරණාව පහදලා දෙන්නකෝ. ආනාපාන සති දැන් සතර සතිපට්ඨානය කියනකොට අපි වෙන් වශයෙන් කොටස් ගොඩාක් පිළිබඳ නැත්නම් වැඩි කොටස් ප්‍රමාණයක් පිළිබඳව භාවනාව සම්බන්ධව හිත යොමු කරගෙන සිටී. හැබැයි ඔබ වහන්සේ එක් තැනකදී දේශනා කරනවා ආනාපාන සති භාවනාව තුළින් සතර සතිපට්ඨානෙම වැඩෙන්න පුළුවන් කියන කාරණේ. අපි ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාවේදී මේ පිළිබඳව අපිට තවත් කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න. මොකද හිතට එතකොට ලොකු සතුටක් ඇති වේවි. අනේ අපි ආනාපාන සතිය වැඩුවාය කියන්නේ කොතරම් අපේ ජීවිතේට වටිනාකමක් එක් කරගත්තාද කියන හැඟීම ඇති වේවි. ස්වාමීන් වහන්සේ අපි අද සාකච්ඡාව එතනින් ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් වරුණ ඇතුළු මේ උතුම් ධර්ම කතාවට සවන් දෙන හැම දෙනාගේ ජීවිතවලට මේ අමා ධර්මය මිහිරි පවනැල්ලක් වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. පින්වත් වරුණ ඇසූ ප්‍රශ්නය බොහොම වටිනා හරසාර ප්‍රශ්නයක් ආරම්භයේදීම මේ ආනාපාන සති භාවනාව පමණක් නෙමෙයි අප විසින් පුරුදු කරනු ලබන සියලු සමත භාවනා සහ විදර්ශනා භාවනාවේදී මේ සතර සතිපට්ඨානයම වෙන්වෙන් අවස්ථානුරූපීව වරුණ සිද්ධ වෙනවා. නැත්තම් දියුණු වෙනවා, ප්‍රගුණ වෙනවා. ආනාපාන සති සම්බන්ධයෙන් ගත්තොත් දැන් කායානුපස්සනා සතිපට්ඨානයේ ඇති කර්මස්ථාන ටික ගැන අපි ඉදිරියට සාකච්ඡා කරනවානේ. එතකොට මේ කායානුපස්සනා සතිපට්ඨානයේ ආරම්භය තමයි මේ ආනාපාන සති භාවනාව. එහිදී ආස්වාස ප්‍රස්වාස කය සම්බන්ධයෙන් ඒ ආස්වාස ප්‍රස්වාස කය මෙනෙහි කරනකොට මේ මුල මැද අග දීඝ රස්ස ස්වභාවයන් මෙනෙහි කරනකොට වරුණ ආනාපාන සති කය කියන්නේ එතන ආනාපාන සතිය කියන්නේ රූප ධර්මයක්. ඒ රූප ධර්මයක් මෙනෙහි වෙනකොට කායානුපස්සනා සතිපට්ඨානය එතන සම්පූර්ණ වෙනවා. තවදුරටත් ඒක අපි ගැඹුරින් දේශනාව කියලා දුන්නානේ. ඒ වගේම වරුණ ඒ ආනාපාන සති සිත නැත්නම් ආනාපාන සතිය පරිග්‍රහණය කරනු ලබන යම් චිත්ත පරම්පරාවක් වෙනම් ඒ චිත්ත පරම්පරාවේ බොහොම උද්දීප්ත අවස්ථාවක් වෙනවනේ වරුණ. ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, වේදනාමය උස්සන්න වෙන මේවා බොහොම දියුණු වෙන ආන්න එතකොට අර පීති පටිසංවේදී සුඛ පටිසංවේදී ඒ විදිහට අපි මේ භාවනාව ඉදිරියට කරගෙන යද්දී අන්නේ අවස්ථාවේ ඒ ප්‍රීතිය ඒ සුඛය විඳිමින් එය දැනගනිමින් භාවනාව වේදනකොට වේදනානුපස්සන සතිපට්ඨානෙ වැඩෙනවා. මොකද වේදනානුපස්සන ප්‍රතිපට්ඨානෙ ඔය සැප දුක් උපේක්ෂා කියන වේදනා ත්‍රිත්වයේ පිළිබඳව නිරීක්ෂණයක් දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඊළඟට දැන් චිත්තානුපස්සන ප්‍රතිපට්ඨානය කිව්වාම ආනාපාන සතිය නැමැති ඒ නිමිත්ත පරිග්‍රහණය කර යම් සිතකින්ද ඒ වගේ මේ සිත් පරම්පරාව පහළවන හැටි ඒව නිරුද්ධ වන හැටි ඒ වගේම වරුණ දැන් මේ උපක්ලේශයන්ගෙන් බාධා වෙන හැටි මේ සිතේ හැසිරීම పూర్ව නිරීක්ෂණයකට මේ භාවනාව තුළ භාජනය වෙනවා. එන්න එතන තමයි වරුණ මේ චිත්තානුපස්සන ප්‍රතිපට්ඨානය වැඩෙනවා කියන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. එහෙමනේ සතිපට්ඨානයේ චිත්තානුපස්සනාව විස්තර වෙන්නේ.
එතකොට වරුණ ඒ සිතේ ස්වභාවය කෙබඳු සිතක්ද? කෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත සිතක්ද? මෙහි ඇති අංගෝපාංග මොනවද? සිතුවිලි ධාරාව කුමක්ද? චෛතසික ප්‍රමාණය කුමක්ද? මේවා ගැන සමස්ත අවබෝධයක් ශ්‍රාවකයාට ලැබෙනවා. එතකොට ඔබ සතුටු වෙන්න ඕනේ මේ වැහෙද්දී. අහෝ සතිපට්ඨානෙම නේද මම මේ වඩන්නේ. හුස්ම රැල්ල දිහා බලන නිමේෂයේ මම මේ සතිපට්ඨානයයි වඩන්නේ. එහෙනම් කොච්චර සතුටක්, කොච්චර සැනසීමක් තියෙනවද හදවතේ. ඊළඟට වර්ණ දැන් අපි ගත්තොතින් ආස්වාස ප්‍රාස්වාසයේ මෙනෙහි කරන වාරයක් වාසා යෙදෙන සිහිය සති සම්බොජ්ජංගේ. ඔන්න බොජ්ජංගේ වැඩෙන හැටි. ඒත් සමගම යම් ප්‍රඥාවකින් යම් නුවණකින් මේ දෙස බැලුවනම් ආන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ. මොකද ධම්මවිචේ කියන්නේ ප්‍රඥා චෛතසිකය. ප්‍රඥාව යෙදෙනවාමයි මේ ආනාපානපති පරිග්‍රාහක සිහියත් එක්ක. මොකද ප්‍රඥාව නොයේදී ඒ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට වරුණ ඒ පිළිබඳව යම්බඳු වීරියක් යෙදුණා නම් අන්න ඒක තමයි වීරිය සම්බොජ්ජංගේ. ධර්මයේ දන්න කෙනාට හරියට රතනාකරයකින් වටිනා රුවන් මතු කරනවා වගේ මේ කරන භාවනාව විවිධාකාරයෙන් තමන්ගේ හදවතේ සතුට පිණිස මෙනෙහි කරන්න පුළුවන් වරුණ. දැන් උදාහරණයක් ලෙස කිව්වොත් මේ ආනාපාන සති භාවනාව කියන්නේ නිධානයක් පාදා ගැනීමක්. මම වටිනා කියන්න බැරි අමිල සම්පත් ඇති නිධානයක් මේ පාදගන්නේ ශ්‍රාවකයා. මිනිත්තු 5ක හුස්ම රැල්ල නිරීක්ෂණය කරන්න යොමු කරන ලද සිහිය තුල බුදුරජාණන් වහන්සේගේ අසීමිත ශ්‍රද්ධාවක් තියෙනවද නැද්ද වරුණ? තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙන හින්දානේ මේ බණ කතාවට බොහෝ දෙනා සවන් දෙන්නේ. මේ සාකච්ඡාවට සවන් දෙන පිරිසට ශ්‍රද්ධාව තියෙනවා. එයත් අංගේ ජීවිතවල පෙර සංසාරේ පිරූ පාරමිතා තියෙනවා. හොඳ ඉන්ද්‍රිය ධර්ම ශක්තියක් තියෙනවා. බල ධර්ම ශක්තියක් තියෙනවා. හිස් මිනිසු මේවට සවන් දෙන්නේ නැහැ වරුණ. බුදුබණ පදයක් අහන්න හිස් මිනිසුන්ට සවන් දෙන්න බෑ. ඉතින් තමන් ඉන්න තැන තමන්ගේ ජීවිතය ගැන අගයා ගැනීම තමන්ට බාර වෙනවා. ඊළඟට වරුණ දැන් ධම්මානුපස්සන ප්‍රතිපත්තානියේදී දැන් මේ චතුරාර්ය සත්‍ය ඇතුළු මේ සමස්තය විමසීමකට භාජනය වෙන චතුරාර්ය සත්‍ය නීවරණ කියන්නේ මොනවද? ස්කන්ධ කියන්නේ මොනවද? ධාතු කියන්නේ මොනවද? ආයතන කියන්නේ මොනවද? අර තියෙන නීවරණ පබ්බාදී වශයෙන් ධම්මානුපස්සන ප්‍රතිපත්තානි මේ කොටස් මේ තුල වෙන් අවස්ථාවන්දී ඒක චිත්තක්ෂණිකව නෙමෙයි නානා චිත්තක්ෂණිකව විමසීමට භාජනය වෙනවා. අවස්ථානුරූපීව භාවනා වේදන ශ්‍රාවකයාට මහා වාසනාවක් වරුණ ඒකාන්තයෙන් සතර සතිපට්ඨානෙම වැඩෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ප්‍රමාණවත්ව අපේ ශ්‍රාවකයන්ට යම් තරමක අවබෝධයක් ලබන්නට සහ ඉදිරියට තවදුරටත් මේ දේශනාවල් ශ්‍රවණය කරනකොට නැවත මෙනෙහි කරලා බලන්නට අපේ ස්වාමීන් වහන්සේ කලින් දේශනාවකදී අනුශාසනා කරලා පහදලා දුන්නේ මෙන්න මේ කාරණාවයි. මේ විදිහටයි මේ ගොඩනැංවෙන්නේ කියලා අපිට එතකොට මෙනෙහි කරන්නට හැකියාවක් ලැබෙනවා. ඇත්තටම මම හිතන්නේ ඔබ හරි මං කිව්වා ඒකයි ඔබ හරි වාසනාවන්තයි කියලා. දැන් අපි සතිපට්ඨානය ආනාපාන සති භාවනාව වඩන්නට පෙළඹුණු ශ්‍රාවකයන්ට බලන්න කායානුපස්සනාවත් වැඩිලා වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව මේ ආදී කොටගත්තු මේ සතිපට්ඨානයම වැඩෙනවායි කියන්නේ ඉතින් ඇත්තටම ඒක භාග්‍යයක්ම තමයි. ඒ භාග්‍ය ඔබ උදා කරගන්නේ ඔබ ඒ උදා කර ගැනීමට මැලි වෙන්න එපා. හැම මොහොතකම ඉඩ ලැබෙන මොහොතකම භාවනාවට යොමු වීමේ අදිට නැති කරගන්නේ මම හිතන්නේ අපේ ජීවිතයේ ඊට වඩා වටිනා දෙයක් තවත් ලැබෙන එකක් නැහැ ඔබේ ජීවිතයටම. ස්වාමීන් වහන්සේ ඒ හා සමගාමී ප්‍රශ්නයක් තමයි දැන් නුවණින් විමසීම ගැන මේ දේශන මාලාවේම දිගින් දිගටම ඔබ වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා නුවණින් විමසන්න කියන කාරණය. ස්වාමීන් වහන්සේ දැන් නුවණින් විමසන විට ඒ පුජ්‍යලයාගේ ඥානය අනුව නැත්නම් නුවණ අනුව ඒ නුවණ වෙනස් වෙනවනේ ස්වාමීන් වහන්සේ කෙනාගෙන් කෙනාට. එතකොට ඒ විවිධාකාරයෙන්ද ඔවුනට මේ ධර්මය අවබෝධ වෙන්නේ ආනාපාන සතිය වැඩෙන්නේ විවිධාකාරයෙන්ද නැත්නම් ඔවුනට සියලු තැනකදීම ඒ ඕනෑම කෙනෙකුට එක හා සමාන ලෙසින්ද මේ ධර්මය අවබෝධ වෙන්නේ ස්වාමීන් වහන්සේ? වරුණ ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රඥාවේ මට්ටම් අනුව ශ්‍රාවකයා කොටස් දෙකකට. තීක්ෂණ ප්‍රඥාවෙන් යුක්ත කෙනා සහ ඊට ටිකක් අඩු මන්ද ප්‍රඥාවෙන් යුක්ත කෙනා. ඔය දෙදෙනාටම ගැළපෙන විදිහටයි අමා ධර්මයේ දේශනා කළේ. එතකොට බලන්න නුවණින් විමසද්දී සමහර කෙනෙකුට වැටහෙන වේගයෙන් සමහර කෙනෙකුට වැටහෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්ම කෙනකෙනාට වෙන් වශයෙන් වැඩෙන්නේ. ඒ වගේ මට්ටම් තියෙනවා. හැබැයි වරුණ ප්‍රඥාවෙන් නුවණින් යම් පමණකට විමසන්න ගන්නකොට මතක තියාගන්න ඕන කාගේ වුණත් ප්‍රඥාව දියුණු වෙනවා. මේ ප්‍රඥාව කියන එක දියුණු කරන්න පුළුවන් ධර්මයක්. වර්ධනය කරන්න පුළුවන් ධර්මයක්. මහ වේගයෙන් දියුණුව බලා රැගෙන යන්න පුළුවන් ධර්මයක්. එනිසා ඔබ මන්ද ප්‍රඥ කෙනෙක් වුණත් තීක්ෂණ ප්‍රඥ කෙනෙක් වුණත් ඔබේ ප්‍රඥාව ලියලවන්න දලුලවන්න පෝෂණය කරන්න හරියට පුංචි තැනකින් පටන් ගන්නා කඳු මුදුනකින් පටන් ගන්නා කුඩා ජල ධාරාව මහා සාගරයේ වෙත යද්දී සුවිශාල ගංගාවක් වෙනවා වගේ පුංචි ස්කන්ධයක් ආයතනයක් ධාතුවක් නුවණින් විමසන ඔබ යොමු කරන සිහිය කවදා හෝ දවසක අමා මහ නිවනම දකින්න පිණිස දියුණු වෙනවා. එනිසා දැන්
ආරම්භයේදී පුංචි දැනකින් පටන් අරගෙන කියා දෙන උපදෙස් අනුව නුවණින් හොඳට විමසනොත් ප්‍රඥාවක් තියෙනවනේ වරුණ අපිට. ඒ ප්‍රඥාව නිසානේ අපි මේ ධර්මයට ප්‍රවේශයක් හදාගන්නේ. මේ කර්මයේ ඵලයේ විශ්වාස කරන්නේ ප්‍රඥාව නිසා. භාවනා කරන්න ඕන කියන මේ ආදීනව සංඥා මෙනෙහි වෙන්නේ ප්‍රඥාව නිසා. ඊළඟට මේ ආනාපාන සති භාවනාව වගේ විශේෂ භාවනාවකදී ඊතා සියුම්ම තුනීව මේ ප්‍රඥාව යොදන්න ඕනේ අවස්ථාවක් වෙනවා. කලබල නොවි, ඒ වගේම කලකිරෙන්නේ නැතිව, මම මෙතන පෙරදුනා කියලා හිතන්නේ නැතිව, ඉක්මන් වෙන්නෙත් නැතිව, ඊතා මධ්‍යස්ථ ලෙස මේ වැඩසටහනේ යෙදෙන්න ඒ ශ්‍රාවකයාට අවශ්‍ය වන්නේ ප්‍රඥාවමයි. එනිසා වරුණ ප්‍රඥාව කියන්නේ චෛතසික ධර්මයක්. ඥාන සම්ප්‍රයුක්ත කුසල් පරම්පරාව පහළ වෙනකොට මේ ප්‍රඥාව පහළ වෙනවා. ඒ දියුණු කරන්න පුළුවන් ධර්මයක්. ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ඒක බල ධර්මයක්. ශ්‍රාවකයන්ට හැම කෙනාටම එක හා සමානව මේ දේ පහළ වෙන්නේ නැහැ. දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය ලබනකොට එකටම පාරමී පුරපු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ 이르දිමුතුන් අතර අග්‍රයි. එතකොට මේ සංසාර ගමනේ මහා කාශ්‍යප මහා උතුමන් වහන්සේ දුතාංගධාරීන් අතර අග්‍රයි. ඒ වගේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති වෙනස, බල ධර්මයන්ගේ ඇති වෙනස, පාරමී ශක්තිය ඇති වෙනස අනුව තමයි වරුණ මේ අපි ලබන ධර්මාවබෝධය තීරණය වෙන්නේ. හැබැයි කොයි කවුරුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මගඵල නිවන් ලැබුවාම ඒ විමුක්තියේ වෙනසක් නැහැ. වරුණ අප ප්‍රශ්නයේදී අපේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්න පෙර මේ ලෝකේ කලු කරපු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ නමක්. අපේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ ලෝකේ කලු කරන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විරියාධික බුදුරජාණන් වහන්සේ නමක්. අපේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කියන්නේ අධිකයි කියන්නේ මේ පාරමී ගමන තුල අධික ශ්‍රද්ධාවකින්, අධික වීරියකින්, අධික ප්‍රඥාවකින් මාර්ගාගමන වශයෙන් ඇති වෙනස පෙන්වනවා මිසක් සියලු බුදුරජාණන් වහන්සේලා ඔය කියපු දේවල් වලින් සමානයි. ඒ නිසා වුණ අපිට මේ විෂය විනිශ්චය කරන්න බෑ. දැන් අපි මේ අහපු ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙනවා. මටවත් පින්වත් වරුණටවත් අපි කාටවත් අපේ ශ්‍රද්ධාවේ මට්ටම කොහොමද, ප්‍රඥාවේ මට්ටම කොහොමද කියලා එහෙම විනිශ්චයක් එහෙම ලබා දෙන්න බෑ වරුණ. කොයි කාටත් කියන්න තියෙන්නේ මම ශ්‍රද්ධාවන්තයෙක්, මම සීලවන්තයෙක්, මට ප්‍රඥාවක් තියෙනවා, මම පෙර කළ පින් නැති කෙනෙක්, මං වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ, මම භාග්‍යවතුන් වහන්සේට හදවතින්ම ආදරයක් තියෙනවා. ඒ නිසා මම භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ උපරිමයෙන් කරන්න උත්සාහවත් වෙනවා කියන තැන තමයි ශ්‍රාවකයා පිහිටන්න ඕන. එහෙමයි සවනස. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන විදිහට සංසාරේ ප්‍රඥාව පුහුණු කරලා තියෙන කෙනෙකුට ඒ සසරේ ඊළඟ භවයන් කරා යනකොට ඒ ප්‍රඥාව Tamanට මතු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. සහ ඊට අමතරව ස්වාමීන් වහන්සේ ප්‍රඥාව ඔබ වහන්සේ ඒ කාරණාවත් විටින් විට දේශනාවේදී මතු කරන්නට යෙදුණා. සාමාන්‍ය පුද්ගලෙක් කොහොමද ස්වාමීන් වහන්සේ ප්‍රඥාව වඩන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ තියෙන ප්‍රඥාව වැඩි දියුණු කරගන්න ඕනෑ කියලා හැඟීමක් ඇති වෙනකොට ඒ සඳහාද භාවනාව තිබෙන්නේ? පින්වත් වරුණ, පැහැදිලිවම ඒ සඳහා තමයි භාවනාව උපයුක්ත වන්නේ. ප්‍රඥාව වඩන භාවනාව තමයි සමත විදර්ශනා භාවනාව. ඒ අතරිනුත් විදර්ශනා භාවනාවට තමයි ප්‍රඥා භාවනාව කියලා කියන්නේ. එහිදී වරුණ ප්‍රඥාව නැත්තම් ධම්මවිචය, එහෙම නැත්තම් පඤ්ඤේන්ද්‍රිය, එහෙම නැත්තම් පඤ්ඤා බලය, මේ නම් වලින් හඳුන්වන ප්‍රඥාව වැඩි වර්ධනය කිරීම සඳහා හේතු ගණනාවක් තථාගතයන් වහන්සේ වදාරනවා. ඒ ධම්මවිචය නැමැති සම්බොජ්ජංගයේ දියුණුව පිණිස ඒ කාරණා හේතු වෙනවා. ඒ අතර එකක් තමයි වරුණ ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කරන බව. විශේෂම සාධකයක්. ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කරන්න ඕනේ. ඒ කියන්නේ නුවණින් තීන්දුව తీරන ගන්නාය ඇසුරු කරන්න ඕනේ. ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවයක් තමයි වරුණ ප්‍රඥාවන්තයා Tamanටත් අනුන්ටත් අනතුරක් කරගන්නා වැඩ මෙලොවට පරලොවට කරන්නේ නැහැ. වචනයකින්වත් කරන්නේ නැහැ. සිතවිල්ලකින් තබා කරන්නේ නැහැ. අන්න ඒ වගේ පුද්ගලයන් ඇසුරු කරනකොට ප්‍රඥාව වැඩෙනවා. ඒ වගේම වරුණ ප්‍රශ්නයක් දැස හේතුඵල වශයෙන් බලන්න. මුලැමැදාග මනාව ගලපා බලන. ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙද්දී තව දහසක් ප්‍රශ්න ඇති නොවන විදිහට වැඩ කරන්න. ආන්න ප්‍රඥාවන්තයන්ගේ ලක්ෂණ. ආන්නේ වගේ ඇසුරු කරන්න ඕනි. ඒ වගේම ප්‍රඥාවන්තයන්ගේම ජීවිතයට උපදෙස් ලබා ගන්නත් ඕනි වරුණ. ප්‍රඥාවන්තයා කවදාවත් ඇවිස්සෙන්න උපදෙස් ලබා දෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයා කවදාවත් කෙලෙසයකට උත්තේජයක් ලබා දෙන්නේ නැහැ. තමන්ගේවත් අනුන්ගේ. ප්‍රඥාවන්තයා තමනුත් සංසිඳනවා, අන් අයත් සංසිඳවන්නමයි උපකාර කරන්නේ. මොනම හේතුවකින්වත් මොනම තැනකවත් ප්‍රඥාවන්තයා කියන කෙනාගේ තමන් ඝාතනය කර ගැනීමක් හෝ අනුන් ඝාතනය කිරීමක් හෝ තමන් හිංසනයට පෙළහෙලා ගැනීමක් හෝ අනුන් හිංසනයට හෙලා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. එනිසා වරුණ ප්‍රඥාවන්තයාගේ තියෙන භාව ප්‍රකෘතියෙන් තමයි මෛත්‍රී සම්පන්න. හරීම කරුණාවන්තයි. මුදිතාවෙන් යුක්තයි. ඊර්ෂ්‍යාව මසුරුකම ගැවිලවත් නැහැ. ඒ වගේම ප්‍රඥාවන්තයා හැම වෙලාවකම බලන්නේ ලැබෙන තැනින් පිනක් කරගන්න. ලැබෙන තැනින් පිනක් කරගන්න තමයි ප්‍රඥාවන්තයා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ප්‍රඥාවන්තයෙක් ඇසුරු කිරීම ප්‍රඥාව වැඩෙන කාරණයක්. තවත් කාරණා 7-8ක්ම තියෙනවා වරුණ. මම එක කාරණයක් කිව්වේ.
තව තියෙනවා වස්තු විසද කිරියතා ආදී වශයෙන් ඒ ප්‍රඥාවන්ත පාරමිතා පිරු ජීවිත සිහි කිරීම භාග්‍යවතුන් වහන්සේගේ. ඒ වගේම දුෂ්ප්‍රාඥ පුද්ගලයන් ඇසුරින් ඈත් කිරීම ගැටීමෙන් නෙමෙයි වරුණ. ඒ නිසා ප්‍රඥාව දියුණු වෙන්න නම් ඔබ කරන කුසලය, ඔබ කරන පින්කම බොහෝම නුවණින් සලකා මුලැමැදාග ගලපා බලා රාග දේශ මොහ කියන කිලුටු වලින් කිලුටු වෙන්න නොදී ඊතා ඉවසීමේ මතු යම් මොහොතක මට නිවන් සුවයෙන් සැනසෙන්න මේ හේතු වෙනවා කියන අවබෝධය ඇතිව ඒ ධර්මයේ හැසිරෙනවා නම් අන්‍යයාගේ ප්‍රඥාව වැඩෙනවා වරුණ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් ධර්මදර නැත්නම් ධර්මයේ පිළිබඳ යම් ධර්මයේ ප්‍රගුණ කරන විට ප්‍රඥාව වැඩි වර්ධනය වෙනවායි කියන කාරණා අපිට පැහැදිලි. ස්වාමීන් වහන්සේ දැන් ධර්මදර උතුමන් වහන්සේ නමකට හෝ ධර්මදර ගිහියෙකුට විනයදර වීම කොතෙක් වටිනවද ස්වාමීන් වහන්සේ? ධර්මයේ දැන ගැනීම තුලම විනයවත් වන්නේ නැද්ද? විනයදර වීම වෙනමම සිදු කළ යුතුද? ධර්මදර වීම මතම විනය ගොඩ නැගෙන්නේ නැද්ද? මොකද මම මේ ප්‍රශ්න අහන්නේ ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවට අපි දන්නවා ධර්මයේ පැත්තේ ඉහළින් ඉන්නවා. හැබැයි විනය පැත්තේදී පිරිහිලා තිබෙනවා ඇතැම් මිනිසුන් ස්වාමීන් වහන්සේ. ධර්මයෙන් හොඳ ධර්ම කාරණා පිළිබඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි අවබෝධය ක්‍රියාත්මක වීමේදී ඊටම පහත් මට්ටමින් ක්‍රියාත්මක වන අවස්ථා අපේ ජීවිතය තුළදී අපි මිනිසුන් ඇසුරු නිසුරු කරනකොට දකින්නට ලැබෙනවා. මේකට ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්මදර වීම එකක්, විනයදර වීම තව එකක්. ධර්මදර කෙනෙකු තුල විනයදර වීමේ ස්වභාවය කෙසේද කියන කාරණේ අපිට තවත් පහදලා දෙනවා නම් වඩාත් වැදගත් වේවි. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ වදාළ අමා ධර්මයට අපි නම්වත් කරන්නේ ශ්‍රී සද්ධර්මය කියලා. ඒ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් කොටස් 3කට සංග්‍රහ කරලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට යම් කිසි කෙනෙක් යම් ධර්මපරයායක් ඉගෙන ගන්නවා නම් එයා ඒ ධර්මපරයාව ශ්‍රවණය කරනවා, ඒ ධර්මපරයාව නුවණින් විමසනවා සහ ජීවිතයට ගලපා ගන්නවා. අන්නේ ගලපා ගන්න අවස්ථාව තමයි වරුණ විනයවත් වීම කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය අපි හොඳට අහනවා. අහලා ඒක නුවණින් විමසලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙනවා. අන්නේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන ශ්‍රාවකයා විනය ශාසනය මනාව ආරක්ෂා කරනවා. ඒ වගේම වරුණ මේ තුම් ධර්මයේ තුල විනය නමින් වෙනමම ධර්මපරයායක් දේශනා කරනවානේ. ගිහි විනය, පැවිදි විනය. පැවිද්දන්ගෙත් සාමණේර විනය, උපසම්පදා විනය. ගිහියන්ගේ නිත්‍ය විනය සහ විශේෂයෙන් උපවත දවස්වල සමාදන් වන ශික්ෂා විනය. එතකොට මේ විදිහට වරුණ මේ අපි ඉගෙන ගන්නා ධර්මය සිතට, කයට, වචනයට ගලපා ගැනීම තුළ විශේෂයෙන් කයට වචනයට ගලපා ගැනීම තමයි මෙහිදී විනය කියන නමින් අදහස් කරන්නේ. ඒ කියන්නේ වීතික්‍රමණයන් නොකර සිටීම, අධ්‍යාචාරයන් පත් නොවීම, ඒ වගේම කායිකව නොකළ යුතු දේ නොකර සිටීම. ඒ උදෙසානේ මේ අමා ධර්මයේ මඟ පෙන්වන්නේ. වාචසිකව නොකළ යුතු දේ නොකර සිටීම සහ කළ යුතු දේ කිරීමත් විනයට අයිති වෙනවා වරුණ. එතකොට චාරිත්‍ර විනය, වාරිත්‍ර විනය, නැත්නම් චාරිත්‍ර සීලය, වාරිත්‍ර සීලය. මේ දෙබැදෑරුම් විනය බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ තුලින් සෑම බුදු වදනකින්ම මතු කරනවා. විනයෙන් තොර සදහම් පරයායක් නෑ වරුණ. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක්ද දේශනා කළේ ඒ ධර්මයේ ඇසීමෙන් සිත සංසිඳෙනවා. ආදිම යුගයේ නැත්නම් බුදුරජාණන් වහන්සේ ශාසනය පිහිටවපු මුල් කාලේ මුල් 20 වසර තුල ඔය ශික්ෂාපද විනයක් පනවලා තිබුණේ නෑ වරුණ. නමුත් ඒ කාලේ හිටපු උතුම තමයි සිල්වත්ම උතුම. ඒ කාලේ හිටපු උතුම තමයි විනය ධර්ම උතුම. යම් ධර්ම කරුණක් හදවතේ ධර්මවද එයා ධර්මදරයෙකුත් වෙනවා, විනයදරයෙකුත් වෙනවා. අර ධර්මයේ ඉගෙන ගන්න පරයාය අනුව තමයි ඒක තීරණය වෙන්නේ වරුණ. දැන් අපි මේ ධර්මයේ ඉගෙන ගන්නටම ඕන නිස්සරණාධ්‍යාසයෙන්. එහෙම නැත්නම් අලගද්දූපම පරයායෙන් නෙමෙයි. එනිසා ධර්මයේ ඉගෙනගත යුත්තේම මට චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා. එහෙම ඉගෙන ගන්න මොහොතේ මෙයාගේ කාය වාග් මනෝ සංවරය ඇති වෙනවා. ආන්‍ය විනයදරයෙක් වෙනවා. අර වරුණ අහලා තියෙනව නේද? යෝච ගාථා සතම් භාසේ අනත්ථ පද සංහිතා. කවුරු හරි කෙනෙක් ගාථා 10 ගාණක් කියනවා. හැබැයි අර්ථයක් නැහැ. හැබැයි ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. එකම ගාථාවක් හරි අහලා ඒක ජීවිතේට ගලපා ගන්නවා නම් අන්න එතන ධර්මයක් තියෙනවා, විනයක් තියෙනවා. එනිසා ධර්මදර වීම තුළ විනයදර උනොත් ධර්මදර වීම තුළ ඒකාන්තයෙන් විනයදර වෙනවාමයි. හැබැයි ධර්මදරයා කවුරු හරි කෙනෙක් සූත්‍ර ටිකක් හෝ විනය ටිකක් හෝ අභිධර්ම ටිකක් හෝ කඩපාඩම් කරගත්ත පමණින් එයා ඒ ජීවිතේට ගලපාගෙන නැත්තම් ඒකාන්තයෙන් වරුණ එයාට ධර්මදරයෙක් කියන ආමන්ත්‍රණය ලැබෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. විනයදරයෙක් කියන ආමන්ත්‍රණය එයාට ලැබෙන්න නම් එයාත් මේ අමා ධර්මයේ ජීවිතයට ගලපගෙන තියෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් එක සතර පද ගාතාවක් හරි අහලා ඒක ජීවිතේට ගලපාගෙන තියෙනවා නම් සීලමය වශයෙන්, සමාධිමය වශයෙන්, ප්‍රඥාමය වශයෙන් වරුණ මතක තියාගන්න. අන්‍යයා තමයි ධර්මදරය, අන්‍යයා තමයි විනයදරය.
එහෙම නැත්නම් මේ ධර්මයේ කටපාඩම් කරගත්ත පමණින් හෝ වෙන යම් ආකාරයකින් භානක පරම්පරාවකට ආවැඩු පමණින් හෝ එයා ධර්මදරයෙක් විනයදරයෙක් වෙන්නේ නැහැ. නිස්සරණ ආධ්‍යාසයෙන් 4 පද ගාතාවක් හෝ ත්‍රිපිටක ධර්මයේ අර්ථකථා ටීකා සහිතව කටපාඩම් කරගෙන ඒ අනුව පිළිපදිනවා නම් එයා ශ්‍රේෂ්ඨ ධර්මදරයෙක්. මම හිතන්නේ හරි වැදගත් කාරණාවක් මේ ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නට බොහොම පිං ස්වාමීන් වහන්සේ. මොකද ඇතැම් වෙලාවට ඕනෑම ගැටලුවකදී මහා හඬක් නගමින් එහෙම නැත්නම් අවිනයවත්ව හැසිරෙමින් යම් කටයුතු කරන කෙනෙක් දිහා බලලා සමහරු කියනවා එහෙම හැසිරුණාට හොඳ ධර්මදරයි කියලා. හැබැයි ධර්මදර භාවයත් එක්ක මතුවෙන විනයදර භාවය පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. ඒ කියන්නේ කටපාඩම් කරගත්තු නැත්නම් අසාධනගත්තු යම් පමණකින්ම ධර්මදරයි කියලා අපි යම් විශ්වාසයක් තබා කටයුතු කරනවා නම් මම හිතන්නේ ඇතැම් වෙලාවට ඔහුත් වර්ධයට පොළඹවන අපිත් වැරදට පෙළඹ වෙන අවස්ථාවක් බවට පත් වේවි. ඒ නිසා අපේ ශ්‍රාවකින් හොඳ විමසිල්ලෙන් හොඳ අවබෝධයෙන් මේ කාරණා ශ්‍රවණය කරන්න. ඒ විට මම හිතන්නේ ඔබට ධර්මයේ පිළිබඳව තිබෙන්නා වූ ප්‍රසාදය තවත් වැඩි වේවි. ඔබ වහන්සේ එක්තැනක සිහිපත් කළා චුල්ලසෝතාපන්න ස්වභාවයක් පිළිබඳව. සයන්හස දැන් චුල්ලසෝතාපන්න ශ්‍රාවකයාට සැකයක් අංශු මාත්‍රිකවත් ඇතිවන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? බුද්ධ ධම්ම කියන මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්ච ප්‍රසාදයේ බින්දින්නේ නැතිද චුල්ලසෝතාපන්න වගේ මට්ටමක ඉන්න ශ්‍රාවකයෙකුට? පින්වත් වරුණේ චුල්ලසෝතාපන්න අවස්ථාවට එනකොට ඒ ශ්‍රාවකයා සෑහෙන දුරට මේ ධර්මය ප්‍රායෝගික ලෙස ජීවිතේ භාවිතයට අරගෙන ඉවරයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ මට්ටමට ආවට පස්සේ තෙරුවන් වහන්සේලා ගැන අසීමිත චිත්ත ප්‍රසාදයක් තියෙනවා. හැබැයි වරුණ බාහිර කරුණකින් කවදා හෝ දවසක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ආ ප්‍රතිපදාවේ ඉන්නකම් වෙනස් වෙන්නේ නැහැ. ඒතර සෝතාපන්න කෙනාගේ චුල්ලසෝතාපන්න කෙනාගේ වෙනස එහෙමයි මනින්නේ. සෝතාපන්න වෙච්ච කෙනා මොනම හේතුවකින්වත් වරුණ මොනම තැනකදීවත් එයා බුදුරජාණන් වහන්සේගෙන් අන්‍ය වූ තැනක් හොයන්නේ නැහැ. එයාට ඉන්න එකම කෙනා භාග්‍යවතුන් වහන්සේ පමණ, එකම සැනසීම භාග්‍යවතුන් වහන්සේ පමණ. හැබැයි චූලසෝතාපන්න කෙනා ඒ නව මහා විදර්ශනා ඥාන වලින් සෑහෙන ප්‍රමාණයක් විදර්ශනා ඥාන සම්පූර්ණ කරලා එතෙන්ට එන්නේ වරුණ. ඒක නිකම්ම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. කාලයක් තිස්සේ ධර්මයේ පුරුදු කරලා ධර්මයේ අහලා ඒ ධර්මයට අනුව ජීවත් වෙලා එහෙම තමයි චූලසෝතාපන්න කියන තත්වයට එන්නේ. චූලසෝතාපන්න කියන්නේ වරුණ සෝතාපන්න වීමට ආසන්න හැසිරීම කියන එකයි. සෝතාපන්න වීම පිණිස යම් බඳු ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය බල ධර්ම අවශ්‍ය නම්, යම් බඳු පාරමිතා ශක්තියක් අවශ්‍ය නම්, යම් බඳු කෙලෙස් ප්‍රහාණයකින් නම් සෝතාපන්න වෙන්නේ ඒ තත්වයට ආසන්න වෙලා පරිකර්මයේ සෑහෙන දුරට සම්පූර්ණයි. කියාදුන් ආකාරයෙන්ම මාර්ගාගමනයේ පූර්ව භාග ප්‍රතිපදාව එයාට සම්පාදනය වෙලා තියෙනවා. ආන්නේ අවස්ථාවේ වර්ණ මේ චූලසෝතාපන්න කියන නමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපට යොමු කරපු ගැටලුවක් තිබෙනවා. රේණුකා මහත්මිය මේ ප්‍රශ්නේ යොමු කරලා තිබෙන්නේ තුමි විමසලා තිබෙන මෙන්න මෙහෙම දීර්ඝ කාලයක් කෙලෙස් තදංග වශයෙන් යටපත් කර යද්දී ඒක සසර පුරුද්දක් වෙලා ඒ තුලින් සමුච්ඡේද ප්‍රහාණයකට පිටිවහලක් ලැබෙනවාද කියලා ස්වාමීන් වහන්සේ. හරියට අර ඔබ වහන්සේ බැලුම එක උපමාවක් කරගත්තා. ඒ බැලුම් බෝලේ හුලං ගියාට පස්සේ යට ගියත් එකයි උඩ පාවුණත් කමක් නැහැ කියන එකම මට්ටමකට ඇවිල්ලා වගේ එතුමිය විමසන්නේ සමුච්ඡේද ප්‍රහාණයට තදංග වශයෙන් යටපත් කරද්දී ඒක පුරුද්දක් බවට පත් වෙලා හේතුවක් වෙනවාද කියන කාරණය. පින්වත් වරුණ ඒ මහත්මිය අහපු ප්‍රශ්නේ බොහොම වැදගත්. එහි ඇති සනාතන සත්‍ය කාරණය තමයි වරුණ තදංග වශයෙන් කෙලෙස් යටපත් කරපු කෙනෙක් තමයි කවදා හෝ විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරන්නේ. එහෙම කරපු කෙනෙක් තමයි කවදා හෝ දවසක සමුච්ඡේද ප්‍රහාණය දක්වා මේ කෙලෙස් ප්‍රහාණය සම්පාදනය කරගන්නේ නැත්නම් දියුණු කරගන්නේ. තදංග වශයෙන් කෙලෙස් යටපත් නොකර විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් වීමක් වෙන්නේ නැහැ. සීලය අපි පුරනවනේ වරුණ. මේ සීලයෙන් කරන්නේ තදංග වශයෙන් කෙලෙස් යටපත් කිරීම. දානය සම්පාදනය කරනවනේ. දානයෙන් කරන්නේ තදංග වශයෙන් කෙලෙස් යටපත් කිරීම. සංඝෝපස්ථානය ධර්මයේ ඇසීම මේ ධර්ම සාකච්ඡාවේදී පවා තදංග වශයෙන් ඒ අවස්ථාන රූපීම කෙලෙස් ඇති වෙන්න තියෙන ඉඩකඩ අවුරාලනවා නැති කරනවා. ඒකට කියනවා තදංග වශයෙන් කෙලෙසුන් යටපත් කිරීම කියලා. ඒ කාරණය තුල පිහිටා නීවරණ ධර්ම මතුවෙන්න තියෙන ඉඩකඩ අවුරාලනවා. ඒ අවුරාලීම් තුලින් තමයි නීවරණයන්ගේ බලය මර්ධනය වෙන්නේ. ඒ මර්ධනය වූ බලය ඇති නීවරණයන් බල මර්ධනය කරගත්තට පස්සේ එහි ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාව අඩු වෙනවා. තවත් ආකාරයකින් කිව්වොත් ඒ නීවරණ ධර්ම බලාත්මක වෙන්නේ නැහැ. සෑහෙන මට්ටමකට ඒ වගේ තියෙන ශක්තිය හීන වෙනවා. ආන්නේ ශක්තිය හීන වුණාට පස්සේ වරුණ සමත භාවනාවකින් ධ්‍යාන දක්වාම
සමාධිය දිනු කරන මේ ශ්‍රාවකය. අන්න එතකොට විස්කම්බන වශයෙන් සිතටවත් මේ කෙලෙසුන් නැගෙන්නේ නැහැ. මුල් මට්ටමේ කායික වාදසික වීතික්‍රමණයකට නොයන මට්ටමට එයා හික්මෙනවා. අන්න තදංග විස්කම්බනය. ඉන්නනතුරුව ඒ විස්කම්බනය තුලින් පරිභාවිත මනසක් නිසා මෙයාට අවස්ථාව ලැබෙනවා කෙලෙසුන්ගෙන් තව ටිකක් ඈත් වෙන්න. ඒ කියන්නේ සිතටවත් කෙලෙස් ධර්ම නැගෙන්නට නොදී හිත රැක ගන්න. ආන විස්කම්බන ප්‍රහාණය. ඊළඟට ඒක උපනිශ්‍රේ වෙනවා. යලි මේ කෙලෙස් ධර්ම ඔලුව උස්සන් නැතුවම මේ කෙලෙසුන් සදහටම ඉවත් කිරීම දක්වාම දිනු කරන්නේ අවස්ථාව මාර්ග අවස්ථාව. ඊළඟට ඒ මාර්ග අවස්ථාවෙන් කෙලෙස් ප්‍රහාණය කළා කියන ඒ අවස්ථාව මෙන්න මේ කෙලෙසුන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ උපාදාන ත්‍රිත්වය මනසෙන් නොමැති බව යම් සමවතකින් අත්විඳිනවා නම් අන්න ඒකට කියනවා සෝවාන් ඵල සමවත කියලා. අන්න ඒ වගේ වරුණ මේ එකකට එක සම්බන්ධයි. කවදා හෝ දවසක එදා සුමේද තාපසතුමා රන් රිදී ගබඩා විවර කරලා ඒ සියල්ල අතහැර දාලා හිමාලයේ වනයේට වැඩම කරලා කය වචනය සංවර කරගෙන ගත්ත ආරම්භයක් වේ නම් නියත විවරණශීල ලැබූ ජීවිතේ එදා ඉඳන් තදංග වශයෙන් කෙලෙස් යටපත් කරා, විස්කම්බන වශයෙන් යටපත් කරා. තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් කරගෙන ආපු ගමන සාරාංශක කල්පලක්ෂයකට මෙහා පැත්තේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලොවට දායාද කළා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක එකම භවයක එකම උත්පත්තියක සිදුවන කාරණාවක් වෙන්නත් පුළුවන්. නැත්නම් සසර තුල ඊළඟ භවයකදී ඒ තමන් තදංග වශයෙන් යටපත් කරපු කෙලෙස් උපයෝගී කරගෙන විස්කම්බන වශයෙන් ඊපසුව සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන ඉඩ කඩකුත් තිබෙනවා. පින්වත් වරුණ පස්චිම භවයේදී කියන්නේ අපි මගඵල ලබන ජීවිතයේදී මේ තදංග විස්කම්බන සමුච්ඡේද කියන අවස්ථා තුන එකම ජීවිතයක සම්පාදනය වෙනවා. හැබැයි සෙසු ආත්මයන්හි සෙසු ජීවිතයන්හි තදංග වශයෙන් විස්කම්බන වශයෙන් අනේක වර යටපත් කරනවා. අනේක වර කෙලසුන් ප්‍රහාණය කරනවා තදංග විස්කම්බන වශයෙන්. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන අවස්ථාව එන්නේ වරුණ මගඵල ලබන ජීවිතයමයි. එනිසා මගඵල ලබන ජීවිතයේ උනත් තදංග වශයෙන් කෙලෙස් යටපත් වෙන්න ඕනේ. ඉන්න අනතුරුව ධ්‍යාන උපදවන්න ඕනේ. ඒ ධ්‍යාන සමාධිය පාදක කරගෙන විදර්ශනා වඩන්න ඕනේ. ඊටාම පැහැදිලි, පිරිසිදු, निराවුල්, නිර්මල වැඩපිළිවෙලකින් තමයි වරුණ මේ කෙලෙසුන්ගෙන් අපේ හදවත් මුදවාලන්නේ බුදුරජාණන් වහන්සේ. දකින තැන හිත සතුට වෙන්න ඕනේ. ඇහෙන බණපදේ සිත පහදවා ගන්න ඕනේ. ලැබෙන තැනින් පිනක් කරගන්න ඕනේ වරුණ. ඒකට තමයි ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ. හොඳයි. තවත් අපට යොමු කරපු ගැටලුවක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පෙර දේශනාවකදී ජවන් සිත් පිළිබඳව පැහැදිලි කළා කියලා. ස්වාමීන් වහන්සේ ජවන් සිත් පිළිබඳව තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා සඳහන් කරලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. රත්නපුරෙන් මේ ප්‍රශ්නය යොමු කරලා තිබෙන්නේ අපට. පින්වත් වරුණ දැන් චිත්ත වීති සම්බන්ධයෙන් ගත්තොත් චිත්ත වීති අවස්ථා කීපයක් තියෙනවා. විපාක සිත් 15 වෙන, ක්‍රියා සිත් 15 වෙන සහ කර්ම අවස්ථාව නැත්නම් ජවන් අවස්ථාව කියලා. ජවන් අවස්ථාව කියන්නේ බොහෝ සෙයින් කර්ම අවස්ථාව. අපි ගත්තොත් කුසලමය ජවන් තියෙනවා, අකුසලමය ජවන් තියෙනවා, ක්‍රියා ජවන් තියෙනවා. ජවන් සිත් කියලා කියන්නේ ආරම්භණෙහි නැවත සිත දෝමින් පවතින අවස්ථාව. ඒ ආරම්මණය මනාව ප්‍රතිබද්ධ කරගන්න අවස්ථාව. ඒ ආරම්මණය සම්බන්ධයෙන් චේතනා චෛතසිකයේ ඇතුළු සෙසු චෛතසික ධර්මයන් බලවත්ව පහළ වෙන අවස්ථාව. අපි ගත්තොත් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන වෙලාවේ මේ ප්‍රාණඝාතමය අකුසල් සිත් නැත්නම් ද්වේෂ මූල සිත් පහළ වෙන අවස්ථාව තමයි ජවන් අවස්ථාව කියලා කියන්නේ. ජවති කියලා කියන්නේ දුවනවා කියන එක. ආරම්මණය නැවත දුවමින් සිත පවතින අවස්ථාව ජවන් අවස්ථාව කියන්නේ. ඒක මේ සිත් වර්ගීකරණය කරද්දී බුදුරජාණන් වහන්සේ ජවන් සිත්, විපාක සිත්, ඒ වගේම ක්‍රියා සිත්, ඒ වගේ මේ සිත් වර්ගීකරණයක් කරන්නේ. වර්ගීකරණය අතර තියෙන ප්‍රබලම සිත් කොටසක් තමයි ජවන් සිත් කියන්නේ. කුසලමය ජවන් තියෙනවා. දැන් අපි ගත්තොත් කාමාවචර භූමියේ අපි දන් දෙද්දී කුසල් ජවන් සිත් පහළ වෙන්නේ. සිල් ආරක්ෂා කිරීම වශයෙන්, ඒ වගේම සංඝෝපස්ථාන කිරීම වශයෙන් මේ කුසලමය ජවන් තමයි පහළ වෙන්නේ. ඒ වගේම රූපාවචර ජවන් සිත් තියෙනවා. ඒ කියන්නේ ධ්‍යාන උපදවා ගතට පස්සේ ධ්‍යාන වශයෙන් පහළ වෙන රූපාවචර ජවන් සිත්. ඒ වගේම වරුණ දැන් රහතන් වහන්සේ නමකට සාමාන්‍ය පුද්ගලෙක් දානයක් පූජා කරන වෙලාවේ පහළ වෙන ඥාන සංප්‍රයුක්ත ඒ කුසල ජවන් සිත වෙනුවට රහතන් වහන්සේ ඥාන සංප්‍රයුක්ත ක්‍රියා ජවන් සිතක් පහළ වෙනවා. ඒ වගේම මේ ජවන් සිත් කියලා කියන්නේ සිත් වර්ගීකරණයේ තියෙන බොහොම වැදගත් කොටසක්. ඒ වගේම ක්‍රියාව සම්බන්ධයෙන් බොහොම සක්‍රීයව පහළ වෙන සිත් කොටසක්. ඒවා කර්ම සිත් කියලා කිව්වත් කමක් නැහැ. එක තැනකදී ක්‍රියා සිත් කියලා කිව්වත් කමක් නැහැ. ඔය අභිධර්මයේදී චිත්ත විභාගයේදී තා පිරිසිදුව පැහැදිලි මේ කාරණේ දේශනා කරන වරුනේ ජවන් සිත් කියන එකට මීට වඩා අර්ථ නිරූපණයක් දෙනවා නම් ඒ කාරණා සමස්තය මොනේ ධම්ම කතා කරන්න ඕන. හොඳයි. සයන්හංශ තවත් අපට එවැනිම ප්‍රශ්න කිහිපයක් යොමු කරපු ගැටලු අතරින් මම තෝරගත්තා. සෝවාන් ඵලලාභී කෙනෙකු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හඳුනාගෙන එහි ක්‍රියාත්මක නම් කාමරාග පටික ඇයි ඉතිරිවන්නේ කියලා විමසලා තිබෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය.
ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේ හැකියාව සාමාන්‍යයෙන් ශ්‍රාවකයෙකුට පිහිටන්නේ නැහැ. නමුත් ඉගෙනගත් ධර්මයේ අනුව බුදුරජාණන් වහන්සේගේ ඉගෙනගත් ධර්මයේ අනුව කිව්වොත් දැන් භාග්‍යවතුන් වහන්සේ සර්වඥයි. භාග්‍යවතුන් අපේ ධර්ම රාජයන් වහන්සේ. ධර්ම රාජයන් වහන්සේ තමයි මේ කෙලෙසුන්ගේ සමුච්ඡේද ප්‍රහාණි අවස්ථා 4කදී දේශනා කරන්නේ. එතකොට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මේ අවස්ථා 4ෙන් තමයි කෙලෙසුන් මුළුමනින්ම ප්‍රහාණය වෙන්නේ. සෝතාපන්න වීම කියන අවස්ථාවේදී කෙලෙස් ධර්ම 3ක් ප්‍රහාණය වෙන එක කවුරුත් දන්නවා. හැබැයි කාමරාගය සහ පටිගය කියන මේ ධර්මතා දෙක සෝතාපන්න වීමේදී ප්‍රහාණය වෙන්නේ නැහැ. ඇයි එහෙම ප්‍රහාණය නොවෙන්නේ කියලා අහුවත් තරුණ. ඒකට පිළිතුරු දෙන්න ඕනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ හැකියාව අපි කාටවත් පිළිටන්නේ නැහැ වරුණ. ඒකට උත්තරයක් දෙන්න බෑ. ඇයි ප්‍රහාණය වෙන්නේ නැත්තේ කියන එකට අපිට උත්තරයක් දෙන්න බෑ. ඇයි සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියනවා සෝතාපන්න වෙනකොටම ප්‍රහාණය වෙන්නේ කියලා අහුවොත් ඒකටත් පිළිතුරු ලබා දෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ ප්‍රශ්නය කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අපි මෙහෙම තේරුම් ගත්තොත් ඒ කාරණය මේ කෙලෙසුන්ගෙන් අපි ගත්තොත් ඊටාම බලවත්, ඊටාම නීන හීන කෙලස් ටික ඉස්සෙල්ලාම අයින් වෙන්න ඕනි. දැන් අපි ගත්තොත් වස්ත්‍රයක් පිරිසුදු කරද්දි වරුණ වස්ත්‍රයක් පිරිසුදු කරනකොට ඒ වස්ත්‍රයේ පළවෙනි වතාවේ සෝදපුවාම තියෙන අපිරිසුදු මැටි මඩ ආදී වශයෙන් විශාල වශයෙන් තැවෙලා තියෙන ටික සේදිලා අයින් වෙනවා. එතකොට මේ වස්ත්‍රය යම් බඳු දීප්තියක් ඇති වෙනවා. ඊට පස්සේ නැවත වතාවක් සෝදනවා. මෙහෙම තමයි ක්‍රමානුකූලව තෝකං කණේ ටිකෙන් ටික ක්‍රමානුකූලව කෙලස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන තමයි කෙලින්ම සතර අපායට අදින්නේ. එතකොට සතර අපායට අදින මේ කෙලස් ධර්ම ටික ඉස්සෙල්ලාම ප්‍රහාණය වෙනවා. ඊළඟට කාමරාගේ පටිගය කියන දෙක සතර අපායට අදිනවා තමයි. හැබැයි ඒ කාමරාගේ පටිගයේදී කියන මේ ධර්මතා දෙක සතර අපායට වැටෙන මට්ටමට වැටෙන්න නොදී සතර අපායට වැටෙන මට්ටමට යම් කාමරාගයක් වෙනම් ඒ තත්වයක් ප්‍රහාණය වෙනවා සෝවාන් මාර්ගයෙන්. ඒකත් මතක තියාගන්න ඕනේ. සතර අපායට වැටෙන යම් පටිගයක් වෙනම් ඒකත් ප්‍රහාණය වෙනවා සෝවාන් මාර්ගයෙන්. මම හිතන්නේ ඒ කාරණේ තුල ඒ ශ්‍රාවකයාට ඒ කාරණේ පැහැදිලි වෙනවා. ඊළඟට සකදාගාමි වෙනකොට අර කාමරාගී බලය තවත් මර්ධනය කරනවා. තියෙනවද නැද්ද කියලා හිතා ගන්න බැරි මට්ටමට. අනාගාමි වෙනකොට චිත්තෝත්පාද වශයෙන් මේවා දුර වෙලා යනවා. දැන් අපි කතා කරන කාමරාගයේ පටිගය සාමාන්‍ය මිනිසුන්ට දැනෙන විදිහ නෙමෙයි වරුණ. මේ කාමරාගයේ පටිගය ඉතා සූක්ෂම අවස්ථා තියෙනවා. මේ කාමරාගයේ පටිගය වරුණ ඕලාරික අවස්ථාව ගැන අපි ඔය කතා කරන්නේ. බොහොම රළු අවස්ථාව ගැන කතා කරන්නේ. ඒ අවස්ථාව වෙන සාමාන්‍ය කෙනාට දැනෙන්නේ. ඒ රළු අවස්ථාව කොහොමත් නැති වෙලා යනවා වරුණ. සෝතාපන්න වෙනවා කියන්නේ සතර අපාගාමි කිසිදු අකුසලයක් එතනින් එහාට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාරණේ එතනින්ම ඒ කියන්නේ සෝතාපන්න වෙනකොටම ඒ බලය මර්ධනය වෙනවා වරුණ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ප්‍රශ්නයක් තමයි ප්‍රථම ධානයට පත්වන කෙනෙකුට යෝගාවචරයේකට ස්වාමීන් වහන්සේ දෙවන නැත්නම් ද්විතීය ධානයට ඒ ප්‍රථම ධානයම හේතු වෙනවද, පාදක වෙනවද? ඒ ක්‍රමයටමද දෙවන ධානයටත් යොමුවන්නේ කියලා තවත් ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. පින්වත් වරුණ, ප්‍රථම ධානය ලැබපු ශ්‍රාවකයා ඒ ප්‍රථම ධානය ආකාර 5කින් හොඳට ප්‍රගුණ කරන්න ඕනේ කියලා අපි ධර්මදේශනාවේ කතා කළානේ. ආවජ්ජන වශයෙන්, සමාපජ්ජන, අදිඨාන, මුට්ඨාන, පච්චවෙක්කන කියලා. මෙව නැවත නැවත බහන්නට ඕන. එහෙම ප්‍රගුණ කරගත්තට පස්සේ ඒ ධානය යාට බොහෝම ප්‍රගුණ ඌ හරියට හස්ත කර්මයක් වගේ බවට පත් වෙනවා. ඕනම වෙලාවක ඒකට සමාදෙන්න පුළුවන්. ඉන් අනතුරුව වරුණ දැන් ඒ ධානයෙන් ඔබට ගිහිල්ලා මේ පිටේ සමාධිය බලවත් කරන්න අර යම් බඳු ගමනකින් නම් ප්‍රථම ධානයට ආවේ. යම් බඳු වීරියකින් නම් යම් බඳු සතියකින් නම් ඒව දැන් මේ වෙනකොට හොඳට දියුණු වෙලා තියෙන්නේ. ඒ මාර්ගයෙන්ම එයා ඒ ධානයට ප්‍රථම ධානයට යම් විතරකයක් කළා නම් ප්‍රථම ධානයේ පිණිස යම් බඳු ආරම්මණය ග්‍රහණය කිරීමේදී නැවත අරමුණ කල්පනා කරා නම් මෙනෙහි කරා නම් එසේ මෙනෙහි නොකර වුණා ඒ අරමුණ ගැනීමේ හැකියාව දියුණු කරනවා. ඒක දියුණු වෙනව වරුණේ වෙනකොට. එහෙම දියුණු වෙලා දැන් අපි හිතමුකෝ ආනාපාන සති භාවනාවෙන් කියලා. එතකොට ආස්වාස ප්‍රස්වාස ඒ ප්‍රතිභාග නිමිත්තේ නැවත සිත හසුරවනකොට තම මොහොතකින් දෙවන ධානය ලැබෙනවා කියන ඒ අවස්ථාව දක්වාම ශ්‍රාවකයා හිත හොඳට හුරු කරනවා. එහෙම හුරු කරගෙන ආවට පස්සේ ප්‍රථම ධානය ලැබුණේ යම් ආකාරයකින්ද ප්‍රථම ධාන චිත්ත වීතිය පහළ වුණේ. ඒ විදිහටම දෙවන ධාන චිත්ත වීතිය පහළ වෙනවා. එතකොට දෙවන ධානයට යනකොට විතර්කයේ කියන ඒ ධානාංගය ඉවත් වෙනවා. ඒක බොහොම රළු එකක්. ඒ විතර්ක කර අරමුණ අල්ලන එක එයාට වෙහෙසක් ඇටියට දැනෙනවා. දැනෙන්නේ වරුණ හොඳට අර ප්‍රථම ධානය හුරු වෙච්ච නිසා. ප්‍රථම ධානය හොඳට හුරු වෙලා ප්‍රගුණ වෙච්ච නිසා දැන් අමුතුවෙන් දැන් අපි හිතමුකෝ මෙහෙම වරුණ. දැන් කසින මණ්ඩලයක් හදාගෙන පඨවි කසිනිය නම් යා ප්‍රගුණ කරන්නේ කසින මණ්ඩලය දිහා බලාගෙන නැවත
ඇස් දෙක අරගෙන බලනවා, ඒක වචනෙන් සජ්ජායනා කරනවා, හිතින් මෙනෙහි කරනවා. එහෙම ඒ කසින නිමිත්ත හිතට ගන්නවා. ඒ නිමිත්ත හිතට ගත්තට පස්සේ ඒ හිතට ගත්ත නිමිත්තත් එක්ක තමයි ඉදිරියට වැඩ කරන්න තියෙන්නේ. දැන් දෙවන ධ්‍යානයට යන කෙනාට නැවත ගිහිල්ලා නිමිත්ත ගැනීම උවමනාවක් ඒකාන්තයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වරුණ යම් අරමුණක් විතර්ක කළා ඒක හිතට කාවැද්දුවා නම් දෙවන ධ්‍යානයට යනකොට ඒ විතර්ක කළා හිතට අරමුණ කාවද්දන්න ඕනේ. කොහොමත් ඒ අරමුණ ਵਿਚාරයෙන් යුක්තව හිතට කාවදිනවා. හිතට කාවැදිලාමයි තියෙන්නේ. අන්න ඒක නිසා ප්‍රථම ධ්‍යානෙ උපදවාගත් ආකාරයෙන්ම දෙවන ධ්‍යානිය දක්වා ඒ ශ්‍රාවකයා ගමන් කරනවා. එතෙන්දි තව කාරණයක් කියන්න තියෙනවා. දැන් මේ දෙවන ධ්‍යානෙ උපදවා ගන්න කෙනා විතර්කයේ ඕලාරිකයි, විතර්කයේ රළු දෙයක්, විතර්කයෙන් තොරව විචාරයෙන් පමණක් මේ අරමුණ, විචාර ප්‍රීතිසුඛ ඒකග්ගතා කියන මේ ධ්‍යානාංගයන්ගේ පමණක් මේ අරමුණ ස්පර්ශ කරන්න හැකිනම් ඒ ශාන්තය ප්‍රණීතයි කියලා ප්‍රථම ධ්‍යානයට එහා ගිය සෝයක් දෙවන ධ්‍යානයේ තියෙනවා කියලා ගුරු මුඛයකින් දැනගෙන ඒ අනුව පරිකර්ම කළ දෙවන ධ්‍යානෙ උපදවන්න තියෙනවා. ඒක වෙනම ආකාරයකින් වරුණ විස්තර කරලා දෙන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ නැවත යෝගාවචරයේ ධ්‍යාන වලට සමවැදිනවා නම් ඔය අනුපිළිවෙලටමද ස්වාමීන් වහන්සේ සමවැදෙන්නේත්? ඒ කියන්නේ ඒ ධ්‍යාන Taman විතර ලං වෙන්නේ ප්‍රථම ධ්‍යානයටපත් වෙලා ඉන්පසු දෙවන ධ්‍යානයට ඒ ආදී කොට පිළිවෙලකටද ඊට පස්සේ Taman තුල ධ්‍යාන මතුවෙන්නේ? පින්වත් වරුණ ඊටාම වටිනා ප්‍රශ්නයක් වරුණ ඇහුවේ. මේ ධ්‍යාන උපදවා ගැනීමේදී ආදි කම්මිකය කියලා කියනවා. හා පුරා කියලා ඉස්සෙල්ලාම ධ්‍යාන උපදවා ගන්න කෙනාට ආදි කම්මික කියන්නේ. ඒ ආදි කම්මිකයා ප්‍රථම ධ්‍යානෙ උපදවනවා. ඉන් අනතුරු ඒ හොඳට ප්‍රගුණ කරගෙන දෙවන ධ්‍යානෙ උපදවනවා. මේ විදිහට පිළිවෙලින් තමයි අෂ්ට සමාපත්තියෙන් උපදවන්නේ. පිළිවෙලින් උපදවා ගත්තට පස්සේ මේ උපදවාගත් ධ්‍යාන පිළිබඳව ආකාර 14කින් ප්‍රගුණ කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ ප්‍රගුණ කරගත්ත කෙනෙකුට පුළුවන් ප්‍රථම ධ්‍යානෙට සමවැදිලා එයින් නැගී ඉඳලා අටවන සමාපත්තියට සමවදින්න. ඒ කියන්නේ නේව සංඥා අනාසඤ්ඤාතන සමවදින්න. එයින් නැගී ඉඳලා රූපාවචර හතරවන ධ්‍යානට සමවදින්න පුළුවන්. ඒ කියන්නේ මේවා හොඳට හුරු කරගත්තට පස්සේ වරුණ කැමැති ධ්‍යානයකට කැමැති මොහොතක සමවදින්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වරුණ පිරිනිවන් පාන වෙලාවේ එහෙම තමයි සමවැදුනේ. පිරිනිවන් පාන වෙලාවේ නෙමෙයි බොහෝ අවස්ථාවන්හිදී පළවෙනි ධ්‍යානට සමවදිනවා, කැමැති ධ්‍යානයකට සමවදිනවා. කැමැති වෙලාවක් වැඩ ඉන්නවා, කැමැති මොහොතකේ ධ්‍යානයෙන් අයින් වෙනවා. ඒ කියන්නේ ඒ විෂය වරුණ ඊටාම ප්‍රගුණ විෂයක් බවට පත් කර ගන්නවා. ඒ නිසා මුලින් පිළිවෙලින් තමයි ධ්‍යාන උපදවන්නේ. පිළිවෙලින් උපදවාගත් ධ්‍යාන හොඳට වසඟ කරගත්තට පස්සේ කැමැති ධ්‍යානයකට කැමැති මොහොතක කැමැති වෙලාවක් කැමැති තැනකදී සමවැදීමේ හැකියාව ලැබෙනවා. හොඳයි. අපිට ක්‍රමක්‍රමයෙන් අද වැඩසටහන නිමාවට පත් කරනත් කාල වේලාව ලඟ වෙමින් තිබෙන්නේ. අපිට පහුගිය සති කිහිපයේදීම බොහෝ ප්‍රශ්න යොමු කරලා තිබුණා. ඉරිදා සිටින තසොපුවේ ධර්ම සාකච්ඡාවෙන් අපේ ගෞරවනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගන්නට අවශ්‍යයි කියලා බොහෝ දෙනෙක් අපට ප්‍රශ්න යොමු කරලා තිබුණා. ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් විදිහට තියෙන වේලාවට අනුකූලව අපිට ඔබේ ප්‍රශ්න අපේ ස්වාමීන් වහන්සේ වෙතට යොමු කරන්නට හැකියාවක් තිබෙනවා. එය වැඩගත් වෙන්නේ මම හිතන්නේ භාවනාවට හෝ ධර්මයට යොමු වූ අය තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. එතකොට උන්ට තවදුරටත් ධර්මයේ නියැලෙන්නට පහසුවක් බවට පත් වේවි. ඉතින් මේ පහසුව ලබා දෙන්නට සිද්ධින් තසපුව හැම විටම ක්‍රියාත්මක වෙනවා. සයන්හංශ තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. සුද්ධාෂ්ටක කියලා සඳහන් කරන්නේ කුමක්ද කියලා ස්වාමීන් වහන්සේ මේ නිදේශනාවට අදාළවද නැද්ද කියන කාරණේ මා දන්නේ නැහැ. කෙසේ නමුත් අපිට යොමු කරපු ප්‍රශ්නයක තිබෙනවා සුද්ධාෂ්ටක කියලා සඳහන් කරන්නේ මොනවද කියලා. පින්වත් වරුණ මේ රූප ධර්මතා ගැන කතා කරද්දී මේ රූප ධර්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර ඇසුරු කරගෙන තමයි පහළ වෙන්නේ. උපාදාරූප භූත රූප සහ උපාදාරූප කියලා මේ රූපයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාරනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප හතර කවදාකවත් වර්ණ වෙන් වෙන් වශයෙන් පවතින්නේ නැහැ. මෙව්ව එකටමයි පවතින්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර එකට පවතිනවා වගේම වන්න ගන්ධ රස ඕජා කියන ඒ රූප පිළිබඳවම ඒ රූපයන් තුලින් මේ රූපයන් අසුරු කරගෙනම පවතින රූප තව හතරක් තියෙනවා. ඒ හතරත් සතර මහා භූතත් සමගම තමයි පවතින්නේ. ඒ නිසා කුඩාම රූප කලාපයට තමයි සුද්ධාෂ්ටක රූප කලාපය කියලා කියන්නේ. එතකොට සුද්ධාෂ්ටක රූප කලාප තමයි සාමාන්‍ය මේ ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් භෞතික වස්තුන්ගෙම බොහෝ සෙයින් දකින්න ලැබෙන්නේ සුද්ධාෂ්ටක රූප කලාප. සුද්ධාෂ්ටකය කියන වචනේ තේරුම තමයි මේ රූප 8 එකටම තමයි පවතින්නේ. මෙතනින් අවම වූ රූප කලාපයක් නෑ වරුණ. මීට වඩා අඩුවෙන් රූප එකතුවක් නෑ. මේ රූප 8 එකතුව කොතන බැලුවත් ඒකාන්ත කුඩාම ඒකකේ කොතන බැලුවත් තිබිය යුතුමයි. මේ කුඩා ඒකකයෙන් තමයි වරුණ පටන් ගන්නෙ මේ රූපයන්ගේ රූප කලාප. එතනින් එහාට දැන් නවක කලාප තියෙනවා, දසක කලාප තියෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා සුද්ධාෂ්ටක කියන්නේ කුඩාම රූප කලාපය කියලා මතක තියාගන්න. රූපයන් පවතින කලාප වශයෙන් වෙන් වශයෙන් නෙමෙයි පවතින්නේ. ඒ වෙන් වශයෙන් නොපවතින කලාප වශයෙන් පවතින කුඩාම රූප ඒකකය තමයි
ශුද්ධාෂ්ටක රූප කලාපය කියලා කියන්නේ. හොඳයි. තවත් අපිට තිබෙනවා ප්‍රශ්න බොහෝමයක් අපි ඉදිරියේදී ඔබට ඒ ප්‍රශ්න ඉදිරිපත් කළ අපේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබන්නට අවස්ථාව උදා කර දෙනවා. සිතින් තසපෝ දිගින් දිගටම ශ්‍රවණය කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ අතර මගහැරුණු දේශනා නැවත ශ්‍රවණය කිරීමටත් ඔබට හැකියාවක් තිබෙනවා. අන්තර්ජාලයට පිවිසිලා net fm බණ කියන YouTube නාලිකාව ඔස්සේ මේ දේශනාව නැවත අහන්නට පුළුවන්. මොකද විදේශගත වෙන්න අපි ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් විමසනවා අපට මේ දේශනාව ආයෙත් අහන්න පුළුවන්ද කියලා. ඒ සඳහා අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. මේ දේශනාවන් නැවත ශ්‍රවණය කරන්නට දේශනාවල විශේෂ කොටස් අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ඒ පිළිතුරු ඔබට නැවත ශ්‍රවණය කිරීමේ අවකාශ තිබෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ අන්තර්ජාලයට මුසු වන ධර්මදේශනා ඔබේ මේ ධර්මඥානය වැඩි දියුණු කරන්නට තමයි අපි නැවත මෙලෙස ඔබට සිහිපත් කරමින් සඳහා යොදවන්නේ. අපි ඔබට ආරාධනා කරනවා net fm බණ කියන YouTube නාලිකාව, අමාදුර විවරවිය කියන YouTube නාලිකාව ඔස්සේ මේ සිත්නිත් අසුපු ඇතුළු තවත් දේශනාවන් ඔබට ශ්‍රවණය කිරීමේ අවකාශ තිබෙන වග ඒ සඳහා යොමු වෙන්නට ආරාධනා කරමින් අද දවස් තුලදී මේ දෙපැය තුල ඊ타ත්ම වැදගත් දේශනාවක් ශ්‍රවණය කරලා ඒ දේශනාවට අනුසාරයෙන් ගොඩනැගින්නා වූ දහම් ගැටළු වගේම අපේ මේ දේශන මාලාව පුරාවට ඔබ ශ්‍රවණය කරපු ධර්මයේ ඇසුරේ ඔබේ හිතේ මතුවුණු යම් ගැටළු අප වෙත යොමු කර තිබුණා. ඉතින් ඒ සියලු ගැටළු වලින් අද දවසේදී ඉඩකඩ තිබෙන විදියට බොහෝ දෙනෙකුට තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්නට දහම් ගැටළු निराකරණය කර ගන්නට ඉඩ අවකාශයක් සිත්නේ තසපුවෙන් උදා කර දෙමින් අද වැඩසටහන නිමාවට පත් කරන්නට කාල වේලාව ලැබිලා තිබෙන්නේ. ඉතින් පේනවා අපට ඕනෑකමක් ධර්මීය වෙතට යොමු වෙන්නට බොහෝ දෙනෙක් තුල තිබෙනවා. ඒ නිසාම ඕන ධර්මයේ නියැලෙනවා. ඒ අතර විශේෂයෙන්ම මේ භාවනාවට වැඩි වශයෙන් දැන් ක්‍රමක්‍රමයෙන් අපේ ශ්‍රාවකයන් හුරු වෙමින් ඒ සඳහා යොමු වෙන අවස්ථාවන් පිළිබඳ අපට සිහිපත් කරනවා. ඔවුන්ගේ ධර්මඥානය වැඩි දියුණු කරන්න නිබඳව ඔබ මෙලෙස තාමත්ම වැදගත් වූ ධර්ම කොටාශයක් වූ සතර සතිපට්ඨානය පදනම් කරගෙන ආනාපාන සති භාවනාව ඔබට මේ විග්‍රහ කර දෙන මෙලෙසින් පහසුවෙන් ආනාපාන සති භාවනාව වටහා ගන්නට ඉඩකඩ සලසා දෙමින් සිද්නිත සොප්පුවේ අනුශාසනා සිදු කරන අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කරනවා බොහොමත්ම ගෞරවයෙන්. ඒ වගේම ඔබ වහන්සේ මේ සියලු ධර්ම කාරණා පැහැදිලි කර දෙමින් අපට ධර්මයේ තිබෙන සැබෑ ගුණය හඳුනා ගන්නට මාර්ගය කියා දෙනවා. ඒ නිසා ඔබ වහන්සේට සිව් පිළිසිපියාපත් හේතුම අරහත් භූමියෙන් සැනසෙන්නට මේ කරන්නා වූ සියලු කුසල කර්මයන් හේතු වේවායි කියලා බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාදු 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 මම අනුමෝදන් වෙනවා පින්වත් වරුණටත් net fm කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සුහාසක් ශ්‍රාවක ඔබ හැම දෙනාටමත් ඒ උතුම් බුදුවදන් ජීවිතයේ සැනසීම පිණිස උපකාර වේවා. මෙලොව පරලොව ජයග්‍රහණයක්ම ලැබේවා. සසර දුක් අවසන් වීම පිණිසම මේ උතුම් මඟ පෙන්වීම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ආශිර්වාදයත් එක්ක සුපුරුදු විදියට මාද වැඩසටහන නිමාවට පත් කරමින් ඊළඟ සතිය තුල අපි දන්නවා ඊවසිල්ලෙන් ඔබ බලා සිටින ඊළඟ ඉරිදාව වනතුරු රාත්‍රී 7 වනතුරු සිත්නේ තසුපුවෙන් තවත් අපට ධර්ම කාරණාවක් අසා සැනසෙන්නට ධර්ම මාර්ගයේ නියැලෙන්නට ශක්තියක් ඇති කරගන්නට ඒ සඳහා දිගින් දිගටම සිත්නේ තසුපුව සමග එක්ව රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්නවා. සම්මා සම්බුදු සරණයි.